හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේ 19 වෙනි සිකුරාදා ශ්‍රී ලංකාවේ ළවෙන් සවස් 2:00ට ආරම්භ වෙන යමක ප්‍රකරණ ග්‍රන්ථ රත්නය අනුසාරයෙන් කරන සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අපි මුලින්ම තෙරුවන් සරණ ගිහිල්ලා වැඩසටහන ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, යම පොතත් ෂෙයා කරන්නම්. අපි කතා කරගෙන යන්නේ මූල යමකේ පිළිබඳව. එතකොට මූල යමකේ අපි ආවා එතන අපි කුසල පදේ අරගෙන ඒ අදාළ වෙච්ච යමක 12ක් අපි සාකච්ඡා කරා කුසල පදේ යටතේ. ඊට පස්සේ මේ අකුසල පදේ යටතේ තමයි දැන් ආපහු මේ අපි සාකච්ඡා කරගෙන යන්නේ. දැන් අකුසල පදයට අර කුසල පදේ වගේම අපි මේ මූල වාරයනේ ගන්නෙ. ඒ මූල වාරයේදී මූල ණය, මූල ණය, මූලක ණය, මූලක ණය කියන ණය ක්‍රම 4ටම අපි විස්තර කරගන්නවා. ඒ එක එක ණය ක්‍රමයේ යටතේ අපිට යමක 3 බැගින් ලැබෙනවා. ඒ තමයි මූල යමකේ කියලා යමකයක් ලැබෙනවා. ඊට පස්සේ ඒක මූල යමකයක් ලැබෙනවා. ඊට පස්සේ අඤ්ඤමඤ්ඤ මූල යමකයක් ලැබෙනවා. එතකොට අපිට පළවෙනියෙන් ගත්තොත් එහෙම අපි අකුසල පදේ ගත්තොත් අකුසල පදේ ගත්තාම මේ මූල වාරයේ මූල ණයේ මූල යමකය, ඒක මූල යමකය, අඤ්ඤමඤ්ඤ මූල යමකයේ විදිහට ලැබෙනවා. ওই විදිහට ගිහිල්ලා අවසානයේදී මූලක ණයටත් ගියාම අකුසල පදේ මූල වාරයේ මූලක ණයේ අපිට ලැබෙනවා මූල යමකය, ඊට පස්සේ ලැබෙනවා ඒක මූල යමකේ, ඊට පස්සේ අඤ්ඤමඤ්ඤ මූල යමකේ ලැබෙනවා. ওই විදිහට තමයි. එතකොට එක ණයකට යමක 3 බැගින් අපි ණය 4ට යමක 12ක් ලැබෙනවා. එතකොට දැන් අපි සාකච්ඡා කරගෙන ආපු ක්‍රමය අනුව දැන් අපි ඇවිල්ලා තියෙනවා මේ 10 වෙනි 19 වෙනි යමකය ළඟට ඇවිල්ලා තියෙනවා. අපි එදා කතා වුණා අපි හැමෝම හෝම්වර්ක් එකක් හැටියට මේවා පොඩ්ඩක් විස්තර කරගෙන එමු කියලා. කාටද අපි 19 ලබා දුන්නේ? මට ජයන්ත මහත්තයා. හරි. එතකොට අපිට මෙතනදී මූලිකවම කියන්න ඕනේ මේ 19 කියන්නේ මොන යමකේද කියලා අපි හැඳින්වීමක් කරන්න ඕනේ. අකුසල පදේ මූල වාරයේ කියලා මේ විදිහට පටන් ගෙන මේ මොන යමකේද කියලා ඉස්සෙල්ලා හැඳින්වීමක් කරලා ඊට පස්සේ අපි අර කිව්ව විදිහට විස්තර කරමු. මේ එතකොට අනුලෝම පුච්ඡාව හරි මේ ඒක සන්නිට්ඨාන සංසේ, ඊට පස්සේ අපි දෙයාර්ථ, ඊට පස්සේ විසර්ජනයේ හැටියට අපි කතා කරමු. කොහොමද පටන් ගන්න පුළුවන් නේ ලක්ෂ්මී මහත්මිය? එතකොට ඒක වෙන්නේ අකුසල පදේ මූල වාරේ මූලක ණයි මූල යමකේ. හරි, බොහොම හොඳයි. අපව පරක් කියන්නේ අකුසල පදේ මූල වාරේ මූලක ණයි මූල යමකේ. හරි. තමයි 19 වෙනි යමකේ. හරි, බොහොම හොඳයි. හරි. එතකොට ඒකේ මොකද්ද ඒකේච කියලා පටන් ගන්න තැන තියෙන්නේ? ඔව්, ඒකේචි අකුසල ධම්මා සබ්බේතේ අකුසල මූලකාති කියන්නේ අනුලෝම පුච්ඡාව. හරි. එතකොට අනුලෝම පුච්ඡාවේ සන්නිට්ඨානය වෙන්නේ ඒකේචි අකුසල ධම්මා. ඔව්, හොඳයි. සන්නිට්ඨානේ සංසය සංසය වෙන්නේ
සබ්බේතේ අකුසල මූල කාති. ඔව්. එතකොට සිංහල තේරුම? සිංහල තේරුම දෙවෙනි එකේ සංසේද? නෑ මුළු ප්‍රශ්නයේම තේරුම? පුච්චාවේ තේරුම වෙන්න ඕනේ යම් අකුසල ධර්මයෝ වෙද්ද ඒවා සියල්ල අකුසල මුල් ඇති ධර්මද? හරියටම හරි. හරියටම හරි. බොහොම හොඳයි. යම් අකුසල ධර්මයෝ වෙද්ද ඒ සියල්ල අකුසල මූල ඇති ධර්මද කියන එක තමයි අහන්නේ. හරි බොහොම හොඳයි. එතකොට කොහොමද ඊට පස්සේ මේ අහේතුකං අකුසලං කියන ඒ වාක්‍යයට මොකක්ද අපි කියන්නේ? අහේතුකං අකුසලං න අකුසල මූලකං කියලා ඒ විදිහට තියෙනවනේ වාක්‍යයක්. ඔව් ඒකට කියන්නේ විස්සජ්ජනය. විස්සජ්ජනය. බොහොම හොඳයි. මොකේ විස්සජ්ජනයේද? මොන පුච්චාවේ විස්සජ්ජනයේද? ඒ කියන්නේ අකුසල පදයේ මූල වාරයේ මූලක ණයේ අනුලෝම පුච්චාවේ විස්සජ්ජනය. හරි බොහොම හොඳයි. හරි. දැන් ඒක පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න. ඊට පස්සේ ඊට කලින් කියන්න මේ යේකේචි අකුසල ධම්මා කියනකොට යම් වූ අකුසල ධර්මයෝ වෙද්ද කියනකොට මොනවද ඔබතුමිය මේ ඒ අකුසල ධර්ම කියලා සඳහන් කරන්නේ? එතන අභිදේයාර්ථ වෙන්නේ අකුසල සිත් 12යි චෛත්‍යික 27යි. හරි බොහොම හොඳයි. ඊට පස්සේ සබ්බේති අකුසල මූලකාති කිව්වහම මොනවද ඒකට එන්නේ? සංසේ අභිදේයාර්ථ මොනවද? ඒ කියන්නේ ඒ සියල්ලම අකුසල මුල් ඇති ධර්මද කියන්නේ අහන්නේ. එතකොට වෙන්න ඕනේ අකුසල මුල් 3. මුල් ඇති ධර්මද කියලා අහන්නේ. ඒ සියල්ල අකුසල මුල් ඇති ධර්මද කියලා. අකුසල මුල්ද කියලා නෙවෙයි අහන්නේ. අකුසල මුල්ද කියලා නෙවෙයි අහන්නේ. දැන් ඒකේචි අකුසල ධම්මා කියනකොට මං කිව්වේ සිත් 12යි චෛත්‍යික 27යිනේ. ඔව්. ඒතකොට ඒකට එන්නේ ඒ උත්තරේ නෙමෙයිද? නෑ. එතන පොඩ්ඩක් වෙනස්කමක් තියෙනවා නේද? අකුසල වලට එනකොට මූල ඇති ධර්මයක් තියෙනවා මූල නැති ධර්මයක් තියෙනවා නේ. මතකද මෝහ මූල සිතේ මෝහය ගැන? ඔව්. ඒකට තව මුලක් තිබ්බද? මම මේක ලියලා තියෙන පොඩ්ඩක් ඉන්න අහේතුක අකුසල ඒක ලියලා තියෙන්නේ විසර්ජණයට හැබැයි. විසර්ජණයට එන්නේ ඔය ටික තෝරගත්තාම තමයි ඔය විසර්ජනය ඔය විදිහට කියන්න පුළුවන් වෙන්නේ. දැන් එතකොට දැන් හරි. දැන් අකුසල් සිත් 12 ඔක්කොටම නෑනේ මූල. අන්න හරි. එතකොට එතකොට කොහොමද ඒක ලියන්නේ? මන් දන්නවා. ලියන්න නෙවෙයි. ඒ කියන විදිහ කියන්නේ. එතකොට මං අහන්නේ මේ සබ්බේතේ අකුසල මූලකාති කිව්වහම මොනවා ගැනද අපි කතා කරන්නේ? අකුසල මූලක ධර්ම මොනවද? අකුසල මූලක වන ධර්ම මොනවද? මූලක ධර්ම එතකොට වෙන්නේ දැන් අකුසල් සිත් 12යි ඔව් ඒක චෛත්‍යික 27යි මෝහ මූල සිතේ මෝහය ඇර අනිත් ඔක්කොම මෝහ මූල දෙසිතේ මෝහය හැර නේද? අනිත් චෛත්‍යික 27යි චෛත්‍යික 27යි. හරි. සිත් 12යි. අකුසල සිත් 12යි. හරි නේද එතකොට? හරි. දැන් කියන්නකෝ විසර්ජනය. මේ පාලියෙන් කියන්නේ. විසර්ජනය අහේතුකං අකුසලං න අකුසල මූලකං සහේතුකං අකුසලං අකුසල මූලකං. අන්න හරි. එතකොට මෙතන මොකද්ද මේ අහේතුකං අකුසලං කියලා කිව්වේ? අහේතුකං අකුසලං කිව්වේ අර මේ මෝහ මූල සිත් දෙකේ තියෙන මෝහ චෛත්‍යිකයට. මෝහ චෛත්‍යික තමයි අහේතුකං අකුසලං කිව්වේ. ඒක න අකුසල මූලකං කිව්වනේ. ඔව් ඒකට අකුසල මූලයක් නෑ. හරි. සහේතුකං අකුසලං කියලා කිව්වේ මොනවටද? සහේතුකං අකුසලං කිව්වේ අර මේ ඒ චෛත්‍යික දෙක ඇර ඉතුරු ටිකට. අන්න හරි. එතකොට ඇත්තටම මේ මෝහසිතේ යෙදෙන අනිච්චෛතසිකත් ගන්න ඕනේ එතන. එතන මතක තියාගන්න ඕනේ ඒකයි. මොකද මෝහසිත දෙකේ තියෙන අනිච්චෛතසික ධර්ම වලට මෝහය කියන ඒක හේතුවක් වෙනවානේ. මූලයක් තියෙනවානේ. තියෙනවා. ඒකින්ද ඒ ටිකත් ගන්න ඕනේ. එතකොට උත්තරේ වෙන්න ඕනේ අකුසල් සිත් 12යි සහේතුකං අකුසලං කිව්වම අකුසල සිත් 12යි ඊට පස්සේ මෝහ මූල දෙසිතේ මෝහය ඇර අනිත් චෛතසික සියල්ලම වෙන 27යි. ඔව්. හරිනේ? හරි.
ඒ ටික හරි තමයි. ඇත්තටම තමයි. හරි හරි එහෙම තමයි වෙන්න ඕනේ. එතකොට මේ ඒවාපන කියලා පටන් ගත්තේ මොකද්ද? ඒ කොතනද තියෙන ස්ට්‍රක්චර් එක? ඔය ඒවා පණ කියලා පටන් ගත්තේ පටිලෝම පුච්චාව. එතකොට ඒකේ පුච්චාව කියන්න බලන්න. පුච්චාව සම්පූර්ණයෙන්. ඒකේ පුච්චාව ඒවා පණ අකුසල මූලක සබ්බේතේ ධම්ම අකුසලාති. ඔව්. එතකොට ඒකේ සන්නිට්ඨානේ සන්නිට්ඨානය වෙන්නේ ඒවා පණ අකුසල මූලක. සංසය. සංසය සබ්බේතේ ධම්ම අකුසලාති. හරි. එතකොට ඒකේ තේරුම කියන්නකෝ. ප්‍රශ්නේ තේරුම. තේරුම කියන්නේ ඒවා පණ අකුසල මූලකා කියන්නේ යම් කිසි අකුසල මුල් සහිත ධර්මයෝ වෙද්ද. හරි. එතකොට මේ සංසය තේරුම ඒ සියල්ල අකුසල ඒ හැම ධර්මයක්ම අකුසලද කියලා අහනවා. හරි. එතකොට දැන් කියන්න ඒ පටිලෝම පුච්චාවේ සන්නිට්ඨානේ අභිදෙයාර්ථ. ඔව්. ඒවාපන අකුසල මූලකා කියන එකේ ඔව් කියන්න. ඒවාපන අකුසල මූලකා ඒ කියන්නේ එතකොට වෙන්නේ සිත් 12යි ඔව්. චෛතසික 27යි චිත්තජ රූපයි. එතන තව පොඩ්ඩක් හැදෙන්න ඕන. ඒවාපන අකුසල මූලක අකුසල මුල් ඇති ධර්ම කිව්වහම අපිට අයින් කරන දෙක ගැනත් පොඩ්ඩක් කියන්න වෙනවා. ඔව්. එතකොට වෙන්න ඕනේ අකුසල සිත් 12යි ඔව්. මෝහ මූල සිතේ මෝහ චෛතසික දෙක හැර චෛතසික 27යි චිත්තජ රූපයි. අන්න හරි. අකුසල අපි කියනවා චිත්තජ රූප තමයි. හරි. අකුසල සිත් පහළ වෙනකොට පංචවෝකාර භවයේදී ඇති වෙන චිත්තජ රූප ටික 17ක් තියෙනවානේ. හොඳයි. බොහොම හොඳයි. ඊට පස්සේ මෙතනදී අහන ප්‍රශ්නේ තමයි ඒ සියලු ධර්මයෝ අකුසලද කියලා. හරි? නෑ. එතකොට ඔන්න ඔය ටිකෙන් දැන් අර කලින් කිව්වනේ ටිකක් මොනවද? සිත් 12යි ඊට පස්සේ මෝහ මූල දෙසිතේ මෝහය හැර ඉතිරි චෛතසික 27යි ඔව්. චිත්තජ රූපයි කියලා. දැන් ඕකෙන් උලුප්පල ගන්න ඕනේ මේ සංසේර අදාළ ධර්ම ටික. සබ්බේතේ ධම්මා අකුසලාති. එතකොට එතන තියෙනවද අකුසල නොවන ධර්ම? එතන තියෙන අකුසල නොවන ධර්ම. මොනවද? රූප අකුසල වෙන්නේ නැහනේ. අන්න හරි. ඊට පස්සේ ඉතුරු ඒවා රූප ටික අයින් කරාම ඉතුරු ඒවා ඒ කියන්නේ අකුසල මේ දැන් අනිත් ඒවා අකුසී සිත් 12යි ඔව් චෛතසික 27යි ඔව් ඒවා සියල්ල අකුසල ධර්ම. අකුසල වෙනවා. ඉතින් අපි අර මේ අර මෝහ මූල දෙසිතේ මෝහය අයින් කරලානේ කතා කරගත්තේ එතන නේද? කියන්නේ සන්නිට්ඨානය ගන්නකොට. එතකොට මෙතන තව චූටි වචනයක් එකතු කරනවා. මේ ඒවා අකුසල මූල ඇති අකුසලත් වෙනවා. දැන් මෙතන අහන්නේ අකුසලද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. හැබැයි එතන උත්තර දෙනකොට සම්පූර්ණ කිරීම සඳහා කියලා දෙනවා අකුසලත් වෙනවා. අකුසල මූල ඇති ධර්මත් වෙනවා කියලා තමයි උත්තරේ දීලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් අපිට කියන්නකෝ විසර්ජනේ. විසර්ජනය වෙන්නේ ඒ කියන්නේ අකුසල සමුට්ඨාන රූපං අකුසල මූලකං න අකුසලං. අකුසලං අකුසල මූලකං චේව අකුසලංච. අන්න. එතකොට ඒකේ තේරුම කියන්නකෝ. ඒ කියන්නේ අකුසල චිත්ත සමුට්ඨාන රූප අකුසල් මුල් සහිත වුණාට ඒව අකුසල වෙන්නේ නැහැ. ඔව්. අකුසල් සිත් සහ මෝහ මූල සිතේ මෝහය චෛතසිකය දෙක හැර අනිත් චෛතසික අකුසල් මුල් සහිත ධර්ම වන අතර ඒව අකුසල්ද වෙනවා. මුල් සහිත කියනට වඩා මුල් ඇති කියලා කිව්වා. ඔව්. මොකද ප්‍රත්‍ය ලබනවා කියන එකයිනේ. අන්න ඒකයි. ඔව්. 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 ප්‍රත්‍ය ලබනවා කියන එක. ඒ ටික අකුසල මූලත් තියෙනවා. ඒ වගේම අකුසලත් වෙනවා නේද? අර ඉතිරි ධර්ම ටික. හරි. දැන් බලන්න දැන් එතනදී අපි දෙවෙනි එකේදී හරි දෙවෙනි එකේදී ඒ කියන්නේ අපි කියන්නේ පටිලෝම පුච්චාවනේ. පටිලෝම පුච්චාවේ සන්නිට්ඨානේ අභිදෙයාර්ථ ගන්නකොට ඒවාපන අකුසල මූලකා කියනකොට අපි එතන කෙලීම අර මෝහ සිත් දෙකේ මෝහය අතෑරලමයි එතන අභිදෙයාර්ථ කියන්නේ. ඒ දෙක හැර ඉතුරු චෛතසික 27. හරි. එතකොට ඒ වගේම ඒ අකුසල් සිත් 12යි අකුසල සමුට්ඨාන රූපයි.
චිත්තජ ගත්ත. රූප ඔව් 17. චිත්තජ රූප 17නේ. එතකොට අන්න ඒ ටිකින් උගුල්ලලා තමයි අපි මේ සංසය ගන්න. ඒතර සංසය මෝහ සිත්වල ගැන කියන්න දෙයක් නැහැ එතකොටනේ. ඔව් එතකොට හැබැයි ඉතින් වෙලා තියෙන්නේ අර මේ ඔව් එතන විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. අර සන්නිට්ඨාණයෙන් ගත්තින්ද හැබැයි සන්නිට්ඨාණයෙන් ගන්නකොට ඒක නැවත වරක් කියන්න ඕන වෙනවා මේ සන්නිට්ඨානේ අපි ලිස්ට් එකක් ගැහුවොත්. අපි සන්නිට්ඨානේ අභිධේයාර්ථ ලිස්ට් එකක් ගැහුවොත් අපි කියනවා මෝහ මූල දෙසිතේ මෝහය හැර ඉතිරි චෛතසික 24 කියලා. හරි. ඒතකොට ඒකම තමයි අතනටත් පල්ලෙහාටත් එන්න ඕනේ. අපි මේ සංසේ ලියනකොට ඒ විදිහටම ලියන්නත් වෙනවා. හැබැයි ඒ කියන්නේ අපි මෙතනදී අර මෝහ චෛතසික දෙක ගැන මෝහ මූල සිතේ තියෙන ඒ සිත් දෙකේ තියෙන ඒ මෝහය ගැන කතා මේක account කරන්නේ නැහැ. ඒක මේකට අදාළ කරගන්නේ නැහැ. නමුත් ඒක අදාළ නොවන බව කියනවා. හරි හරි. හරි බොහොම හොඳයි. ඇත්තටම හොඳටම හොඳයි. හොඳයි. ඒක පිළිබඳව කාට හරි නොතේරුණු තැනක් තියෙනවද? විසඳ ගන්න තැනක් අදහසක් හෝ? ඔව් ජයන්ත මහත්තයා පොඩි දෙයක්. දැන් මේ අනුලෝම පුච්චාවේ යේකේචි අකුසල ධම්මා කිව්වම සංසය සබ්බේතේ අකුසල මූලකාති කිව්වම ඒ සියල්ල. ඒ කියන්නේ අර මේකේ තියෙන අභිදේයාර්ථ සියල්ල ගැන නෙමෙයි දහන්නේ මෙතන. සියල්ල ගැන තමයි අහන්නේ. ඔව්. සබ්බේ කියන්නේ සියල්ල. හරි? සබ්බේ කියලා කියන්නේ ඒකේචි අකුසල ධම්මා කියව තැන තමයි සබ්බේ කියලා කියන්නේ. හැබැයි මේක අහන්නේ සබ්බේතේ අකුසල මූලකාති කියලා අහන්නේ. එතකොට අකුසල මුල් ඇද්ද කියලා අහන්නේ. එතකොට අපි වෙනම තෝරනවා අකුසල මුල් ඇති ටික වෙනම තෝරනවා. එහෙමයි ඒක කරන්නේ. දැන් අර සන්නිට්ඨානෙන් උගුල්ලලා ගන්නවා මේ සංසේ කියලා කියන්නේ ප්‍රශ්නේනේ. සංසය කියන්නේ සැක සහිත තැන. සැක සහිත තැන මොකද්ද? අකුසල මූලකද කියලා අහන්නේ. එතකොට අකුසල මූලක වෙන ටික වෙනම අයින් කරලා ගන්නවා. ඒ විදිහට තමයි අපි අභිදේයාර්ථ කියන්නේ. ඔබතුමී කියන එක හරියද? සබ්බේ කියනකොට අර ටික ඔක්කොම සලකනවා. සමාවෙන් මහත්තයා. එතකොට සබ්බේ මේකේ අභිදේයාර්ථ වෙන්න ඕනේ. මේ අකුසල් ධර්මයි චෛතසික 27යි ඔක්කොම නේද එතකොට? නැද්ද? මේ සංසේ අභිදේයාර්ථ නෑනේ අකුසල මූල කාති කියලා නෙන්නේ. හරි. අකුසල මූල කා වුණාම අර මෝහ මූල සිත් දෙකේ මෝහය අයින් වෙන්න ඕනේ. හොඳයි. නේද? එතකොට තමයි අපි කියන්නේ මේ අහේතුකං අකුසලං න අකුසල මූලකං. අපි දෙක අයින් කළාමයි කියන්නේ. සහේතුකං අකුසලං අකුසල මූලකං කියලා කියන්නේ. එතකොට අකුසල මූලක වෙන්නේ මොනවද මේ සහේතුක අකුසල. එතකොට සහේතුක අකුසල තමයි අභිදේයාර්ථයට එන්න ඕනේ. සංසේ අභිදේයාර්ථය. හරි නේද ඒක? හරි. හොඳයි ඒක අපි. හොඳයි. තවත් පැහැදිලි වෙනවනේ. හොඳයි. 20 කවුද වාසනාවන්තයා? ජයන්ත මහත්මයා මට දුන්නේ මම අර මේකේ 20 නෙමෙයි මම දැක්කේ පස්සේ මේ කමන්නේ මම කියන්න මම ලියපු ටික ඉස්සෙල්ලාම කියන්නේ මේ 20 කියලා කියන්නේ කොතන මොන යමකේද කියලා පොඩ්ඩක් අපිට හඳුන්වලම පටන් ගමු. ඒක හඳුන්වන්න 20 ඇවිල්ලා අකුසල පදේ අකුසල පද ණයේ මූලක ණයේ අකුසල පදයේ මූල වාරයේ ඔව් මූලක ණයේ ඒක මූල යමකේ ඒක මූල යමකේ දැන් ආපහු කියන්න බලන්න අකුසල පදයේ මූල වාරයේ ඔව් මූලක ණයේ ඒක මූල යමකය. බොහොම හොඳයි. දැන් ඒකේ කියන්න අනුලෝම පුච්චාව අපිට කියන්න. අනුලෝම පුච්චාව යේකේචි අකුසල ධම්මා. එතකොට නෑ මම පොඩ්ඩක් කියන පුච්චාව කියනකොට මම කිව්වා කොටස් දෙකකින් යුක්තයි පුච්චාව නේද? සන්නිට්ඨානය සංසය කියන දෙක ප්‍රශ්නේ. ඒ සන්නිට්ඨානය සංසය කියන දෙකම එකතු කරාම තමයි පුච්චාවක් හැදෙන්නේ. ප්‍රශ්නයක් හැදෙන්නේ. නැත්තම් ප්‍රශ්නේ භාගයයි වෙන්නේ. දැන් කියන්නේ අනුලෝම පුච්චාව කියන්නේ ප්‍රශ්නේ. පුච්චාව කියන්නේ සම්පූර්ණ ප්‍රශ්නය. එතකොට කියන්න බලන්න අනුලෝම පුච්චාව මොකද්ද? යේකේචි අකුසල
ධම්මා සබ්බේතේ අකුසල මූලේන ඒක මූලකාති. අන්න හරි. එතකොට මේකේ සන්නිට්ඨානය මොකක්ද? මේ පුච්චාවේ සන්නිට්ඨානය. සම්නිට්ඨානය යේකේචි අකුසල ධම්මා. හරි. බොහොම හොඳයි. ඊට පස්සේ සංසය සබ්බේතේ අකුසල මූලේන ඒක මූලාති. හරි. එතකොට මූලකාති. මූලකා කිව්වත් මූලකා කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට මේ සන්නිට්ඨානයේ සංසය දෙකම එකතු වුණාම තමයි පුච්චාව කියන්නේ. එතකොට පුච්චාව කියන්නේ කියලා කිව්වහම යේකේචි අකුසල ධම්මා සබ්බේතේ අකුසල මූලේන ඒක මූලකාති කියලා දිගටම කියන්න ඕනේ. හරි. හොඳයි. දැන් කියන්න මේකේ සිංහල තේරුම් පුළුවන්ද කියන්න? යේකේචි අකුසල ධම්මා මොකක්ද ඒකේ තේරුම? යේකේචි අකුසල ධම්මා කිව්වහම ඔව්. අභිධර්මයට නෙවෙයි අහන්නේ. යම් ඔව්. යම් අකුසල ධර්මයක් වේද හරි. ඒක සබ්බේතේ අකුසල මූලේන ඒක මූලකාති. ඒ සියල්ල අකුසල මූලද නෑ. අකුසල මූලද කියලා නෙවෙයි අහන්නේ. ඒකේ શબ્දයේ අකුසල මූලේන ඒක මූලද શબ્ද. අන්න හරි. එතකොට ඒ සියල්ල අකුසල මුල් වලින් නැත්තම් අකුසල මුල් වලින් සමාන මූල ඇතිද කියලා තමයි අහන්නේ. ඒ සියල්ලටම සමාන අකුසල මුල් වලින් සමාන මූල තියනවද කියලා අහන්නේ. නේද? එතකොට දැන් කියන්න මේකේ සන්නිට්ඨානේ අභිධේයාර්ථ. යේකේචි අකුසල ධම්මා කියනකොට මොනවද ඒකට එන අභිධේයාර්ථ? අකුසල සිත් 12යි ඔව්. මෝහ මූල සිත් දෙකේ මෝහය හැර චෛතසික 27යි. ඒක හරිද? අකුසල ධර්ම කිව්වහම එතකොට ඒ මෝහ මූල සිත් දෙකේ මෝහය අකුසල ධර්මයක් නෙවෙයිද? අකුසල ධර්මයක් තමයි. එහෙමනම් එහෙම කියන්න බෑ නේද? ඔව්. සබ්බේතේ අකුසල. ඔව්. නෑ දැන් සන්නිට්ඨාන සංසය ගැන හිතන්න එපා. මම මේ දැන් අහන්නේ සන්නිට්ඨානේ අභිධේයාර්ථ. යම් කිසි අකුසල ධර්මයෝ වෙද්ද. එතකොට මොනවද අකුසල ධර්ම කියලා කියන්නේ? අකුසල ධර්මය ඇවිල්ලා අකුසල් සිත් 12 12යි චෛතසික 27යි. චෛතසික 27යි. ඔව්. එච්චරයි. හරි? ඒ ටික තමයි අකුසල ධර්ම කියලා කියන්නේ. නේද? ඔව්. ඒ සියල්ල අකුසල මූල වලින් සමාන මූල තියනවද කියලා අහන. තියෙන ධර්මද කියලා. අකුසල මූල වලින් සමාන මූල තියෙන ධර්මද කියලා තමයි අහන්නේ. එතකොට ඒ සියල්ලම සමාන මූල තියනවද අකුසල මූල වලින්? නැහැනේ. මෝහ මූල සිතේ ඔව් මෝහ මූල සිත් දෙකේ මූල සිත තියෙන තනියෙන්නේ. ඔව් ඒකේතකොට මෝහ මූල සිත් දෙකේ අපව කියන්නේ ඔව් මෝහ මූල සිත් දෙකේ මෝහය ඔව් හැර. අන්න හරි. එතකොට ඒ මෝහ මූල සිත් දෙකේ මෝහය ගැන මොකද්ද කියන්න පුළුවන්? අකුසල් මුල් වෙන්නේ ඒක මූලද ඒක මූල නෙවෙයිද? ඒක අහේතුකයි ඒක මූලයි. අකුසල මුල් වලින් ඔව්. සමාන මූල ලබනවද නැද්ද? ඒ මෝහ මූල සිත් දෙකේ තියෙන මෝහය ඔව්. අකුසල් මුල් වලින් සමාන මූල ලබනවද? ඒ කියන්නේ අනිත් මූල් දෙකේ සමාන එහෙම ලැබෙනවද කියන එක නැහැනේ. හරි. ඒ කියන්නේ ඇත්තටම මේ අහේතුක සිත් දෙකේ නෑ සමාවෙන්න. මෝහ මූල සිත් දෙකේ තියෙන මෝහයට වෙනත් මූල වලින් සමාන මූල ලැබෙන්නේ නැහැ. නේද? ඒකින්ද අපි හිතන කියනවා අහේතුකං අකුසලං අකුසල මූලේන න ඒක මූලං. ඒක මූල වෙන්නේ නැහැ. සමාන මූල නැහැ ඒකට. හරි? හැබැයි සහේතුක අකුසල අනිත් ටික ගත්තොත් එහෙම සහේතුක අකුසල වලට තියෙනවා. ඔව් සහේතුක අකුසල් කියලා කියන්නේ මොනවද? සහේතුක අකුසල් කියලා කියන්නේ මොනවද? ලෝභ මූල සිතුයි, ද්වේෂ මූල සිතුයි. එතකොට සිත් විතරක් නෙවෙයි චෛතසික 27. 27. ඒතර මෝහ මූල සිත්වල මොකද්ද කොහොමද එන්නේ? මෝහ මූල සිත්වල තියනවාද සහේතුක අකුසල? නෑනේ අහේතුකයිනේ ඒක. හරිද ඒක එහෙම කිව්වොත්?
දැන් එතකොට අපි දැන් මෝහ මූල සිත ගත්තාම ඒකේ උද්දච්චයක් තියෙනවනේ. ඔව්. ඒකට මූලයක් නැද්ද? ඒ කියන්නේ ඒක මූල ගතියෙන් උදව් කරන මූලයක් තියෙනව නේද? ඔව් චෛතසිකයක් තියෙනවා. ඔව් නෑ. අපි හිතුවොත් අනිත් චෛතසික. ඒ මේ මෝහ මූල සිද්දකේ මෝහය හැර ඉතුරු ඔව්. චෛතසික බැලුවොත් ඒකට නැද්ද? තියෙනවා. තියෙනවා. අන්න තියෙනවා. ඒකයි. එහෙමනම් අපිට කියන්න වෙන්නේ ඔව්. මෝහ මූල සිද්දකේ මෝහය හැර ඉතිරි චෛතසික 27ම. හරි? ඒක මෝහය කියන එක අනිත් සිත්වල තියෙදෙනවනේ අකුසල් සිත්වලත්. ඒතකොට ඒකත් එක්ක ගත්තාම ඔක්කොම චෛතසික 27ක් තියෙනවා. එතකොට මේ චෛතසික 27ත් ඒ අකුසල් සිත් 12ක් ගත්තාම ඒවා තමයි මේ සහේතුක අකුසල කියලා කියන්නේ. හරි? එතකොට මෝහ මූල සිතේ මෝහය හැර ඉතුරු චෛතසික ටිකත් ඒ වගේම අනිත් සිත්වල තියෙන චෛතසික ටිකත් ඔක්කොම එකතු කරලා තමයි ගන්න වෙන්නේ. එතකොට මේක පොදුවේ කියනකොට අපි කියනවා මෝහ මූල සිතේ මෝහය හැර ඉතුරු චෛතසික සියල්ල අකුසල චෛතසික සියල්ලම ඒ කියන්නේ 27ම ඒ වගේම අකුසල් සිත් 12ත් සහේතුක අකුසල වෙනවා. ඒවා ඒ සහේතුක අකුසලයි ඒවා අකුසල් මුල් වලින් සමාන මුල් ඇති ධර්ම කියලා කියනවා. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. එතකොට ජයන්ත මහත්මයා සංසයයි සම්නිට්ඨානය එකම වගේනේ එහෙමනම්. නෑ නේද? දැන් සන්නිට්ඨානයට අපි කිව්වේ අකුසල ධම්මා කියලානේ. ඔව් අකුසල් සිත් 12යි. අකුසල ධම්මා කියනකොට අපි මෝහ මූල සිද්දකේ මොහය අයින් කරන්නේ නෑනේ. අකුසල ධම්මා කිව්වම අපි ගන්නේ අකුසල් සිත් 12යි සියලුම අකුසල් චෛතසික 27යි. 27යි. ඒක මාරි මම උඩට දාලානේ. හරි. එතකොට අකුසල මූලයෙන් ඒක මූල වෙන ධර්ම කිව්වහම අපි දන්නවා මේ මෝහ මූල සිද්දකේ තියෙන මෝහය තමයි මේ අහේතුක අකුසලයේ වෙන්නේ. ඒකට නෑ සමාන මූල. අකුසල් මූල වලින් සමාන මූල නෑ. නමුත් සහේතුක අකුසල් ටිකට ඒ විදිහට අකුසල මූලයෙන් සමාන මූල ඇති ධර්ම තමයි මේ සහේතුක අකුසලයේ කියලා කියන්නේ. හොඳයි. ඊළඟට දැන් කියන්නකෝ බලන්න මේකේ පටිලෝම පුච්චාව. පටිලෝම පුච්චාවේ පටිලෝම පුච්චාව මට ඕනේ. පුච්චාව. ජීවාපන අකුසල මූලේන ඒක මූලකා සබ්බේතේ ධම්මා අකුසල. හරි බොහොම හොඳයි. එතකොට ඒකේ සම්නිට්ඨානය මොකද්ද? සම්නිට්ඨානය ජීවාපන අකුසල මූලේන ඒක මූලකා. ඔව් සංසය සංසය සබ්බේතේ ධම්මා අකුසල. ඔව් එතකොට ඔය සම්නිට්ඨානය සංසය දෙක එකතු වුණාම මොකද්ද අපි කියන්නේ? පුච්චාව. පුච්චාව. බොහොම හොඳයි. එතකොට දැන් මෙතන යේවාපන අකුසල මූලේන ඒක මූලකා කියන එකේ අභිධේයාර්ථ මොනවද? අකුසල් මුල් වලින් සමාන මුල් ලබන මුල් ඇති ධර්ම කිව්වම මොනවද අපිට ගන්න පුළුවන්? අභිධේයාර්ථ මොනවද? අභිධේයාර්ථ අකුසල් සිත් 12යි චෛතසික 27යි චිත්තජ රූප 17යි. එතනත් අපිට ගන්න වෙනවා මේ අකුසල මූලෙන් ඒක මූල වෙන ඒවා නැහන්නේ. එතකොට අපි දන්නවා මේ මෝහ මූල සිද්දකේ තියෙන මෝහය ඒක මූලක වෙන්නේ නැහැ. එහෙමනම් ඒක හැර කියලා කියන්න වෙනවා. අපි චෛතසික කියන තැනදී. එතකොට අකුසල් සිත් 12යි මෝහ මූල සිද්දකේ මෝහය හැර ඉතිරි චෛතසික 27යි ඊට පස්සේ අකුසල සමුට්ඨාන රූප නැත්නම් චිත්තජ රූප 17යි. 17යි කියලා තමයි කියන්නේ. ඒ ටික තමයි එතන අභිධේයාර්ථ වෙන්නේ. හරි? එතකොට සංසය අභිධේයාර්ථ වෙන්නේ මොනවද? ඒකත් අකුසල් සිත් 12යි මෝහ මූල සිත් දෙකේ හැර චෛතසික 27 කියලා මම ලියලා තියෙන්නේ. ඒක වැරදි. හරිද? ඒක හරි. මොකද එතනදී අර අකුසල සමුට්ඨාන රූප ටික මේ අකුසල වෙන්නේ නැහනේ. ඒකින්ද ඒ ටික අයින් කරනවා. දැන් මෙතන කියනවා අකුසල සමුට්ඨාන රූපං අකුසල මූලේන ඒක මූලකං න අකුසලං. හැබැයි අකුසල සමුට්ඨාන රූප කියනවා අකුසල මූල වලින් ඒක මූලක වෙනවා. හැබැයි ඒවා අකුසල් නෙවෙයි. හරි? ඊට පස්සේ කියනවා අකුසල කියලා අපි ගත්ත ටික. මොනවද මේ අකුසල ටික ගත්තේ? අපි අර තෝරගත්ත තැනින් ගන්න ඕනේ. සම්නිට්ඨාණයෙන් ගන්න ඕනේ. සම්නිට්ඨාණය අපි කිව්වා අකුසල් සිත් 12යි මෝහ මූල
දෙසිතේ මෝහය හැර ඉතිරි අකුසල චෛතසික 27යි. අන්න ඒ ටික ගත්තාම අකුසල මූලයෙන් ඒක මූලත් වෙනවා. ඒක අකුසලත් වෙනවා. ඒක තමයි උත්තරේට දීලා තියෙන්නේ. ඒක පැහැදිලි නේද? ඔව්. හොඳයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳ උත්සාහයක් කරා. ඒක පිළිබඳව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? නෑ වගේ ජයන්ත නේද? මහත්මයා මේකේ එතකොට විසර්ජනාව මට කියන්න තේරෙන්නේ නැහැ නේ. විසර්ජනාව අකුසල සමුට්ඨාන රූපං ඒක මූලෙන්නේ එහෙමයි ලියලා තියෙන්නේ. ඔව්. ඒක තමයි විසර්ජනය වෙන්නේ. ඒ කියන්නේ මේ අපි දැන් කතා කරන්නේ පටිලෝමේ විසර්ජනය නේද? ඔව්. ඔව් පටිලෝමේ විසර්ජනය කියලා කියන්නේ අකුසල සමුට්ඨානං රූපං. ඒ කියන්නේ අකුසල සමුට්ඨාන රූප කියලා අපේ අර චිත්තජ රූප 17. හරි? ඒක අකුසල මූලයෙන් ඒක මූලකම්. ඒකටත් තමයි අර මේ අකුසල මුල් කියන මුල් තිබුණා. තියෙනවා ඒක. හැබැයි ඒක අකුසල නෙවෙයි. ඒකයි කියන්නේ. දැන් මෙතන අහන්නේ ඒ සියලු ධර්ම අකුසලද කියලා නෑනේ. සබ්බේතී ධම්මා අකුසලාති කියලා නෑන්නේ. දැන් ඒවාපන අකුසල මූලයෙන් ඒක මූලකා කිව්වහම අපිට ආවනේ එතන චිත්තජ රූපත් වෙනවනේ. අකුසල මූලං ඒක මූලක වන ධර්ම හැටියට. ඊට පස්සේ අකුසල් සිත් 12ක් ආවා. ඊට පස්සේ මෝහ මූල දෙසිතේ මෝහය ඉතිරි සියලු චෛතසික 27ක් ආවනේ. ඒ සියල්ලෙන් සියලුම ධර්ම අකුසලද කියලා අහනවා. එතෙන්ද අපිට කියන්න වෙනවා අර අකුසල සමුට්ඨාන රූප නම් අකුසල වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක අකුසල මූලෙන් ඒක මූලක වෙනවා. නමුත් අකුසල වෙන්නේ නැහැ. රූපයක්නේ. ඒක අපි ඔන්න එහෙම කිව්වා. අකුසල සමුට්ඨානං රූපං අකුසල මූලේන ඒක මූලකං න අකුසලං. ඊට පස්සේ කියනවා අකුසලං අකුසල මූලේන ඒක මූලං චේව අකුසලං ච. එතකොට අකුසලං කියලා කිව්වේ මෙතන අකුසලං කියලා කිව්වේ අර සිත් අකුසල සිත් 12යි මෝහ මූල සිත් දෙකේ මෝහය හැර ඉතුරු චෛතසික 27යි ගත්තාම අකුසල මුල් වලින් ඒක මූලත් වෙනවා අකුසලත් වෙනවා කියලා. ඒක තමයි මේ විසර්ජනයේට කියලා තියෙන්නේ. හරි නේද ඒක? හරි. හරි. බොහොම හොඳයි. කාටද 21 හම්බුනේ? මම ගැමුණු පීරිස් මට හම්බුනේ. ගැමුණු මහත්මයා මුලදී හිතුන්නේ නැහැ මේ ඔබතුමා සම්බන්ධ වෙලා හිටියේ නැහැ පස්සේ සම්බන්ධ වෙන්න ඇති නේද? හොඳයි. ඔබතුමාට පුළුවන් අපිට කියන්න මොකද්ද මේ යමකේ කියලා. කොහොමද කොහෙන්ද පටන් ගන්න මේ අකුසල පදේ කොහොමද මේක ලැබුණේ මේ යමකේ? අකුසල පදේ මූල වාරේ මූලක ණය අඤ්ඤමඤ්ඤ මූල යමකේ අනුලෝම පුච්චා. හරි. ඇත්තට මේක යමකේ මොකද්ද කියලා හොත් ඒකට අපිට කියන්න වෙන්නේ අඤ්ඤමඤ්ඤ මූල යමකේ කියලා. නෑ පොඩකින්. ආපහු කියන්න මේකට. අකුසල පදේ මූල වාරේ මූලක ණයේ අඤ්ඤමඤ්ඤ මූල යමකේ අඤ්ඤමඤ්ඤ මූල යමකේ. අඤ්ඤමඤ්ඤ මූල යමකේ තමයි මේ 21 කියන්නේ නේද? එතකොට ඒකේ පළවෙනිට තියෙන අනුලෝම පුච්චාව. එතකොට ඔබතුමා කියන්නකෝ අපිට අනුලෝම පුච්චාව. ඒකේචි අකුසල මූලේන ඒක මූලකා ධම්මා සබ්බේතේ අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකාති. හරි. බොහොම හොඳයි. එතකොට ඒක අපිට කියන්න සන්නිට්ඨානේ. ඒකේචි අකුසල මූලේන ඒක මූලකා ධම්මා. හරි. බොහොම හොඳයි. සංසය සබ්බේතේ අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකාති. බොහොම හොඳයි. එතකොට දැන් අපිට කියන්න මේකේ සිංහල තේරුම ඔබතුමාට තේරෙන විදිහට. යම් කිසි අකුසල් මුල් වලින් සමාන මුල් ඇති ධර්මය ඇද්ද ඒ සියලු ධර්මයන් අකුසල මුල් වලින් අඤ්ඤමඤ්ඤ වේද? හරි. හරි. අඤ්ඤමඤ්ඤ මූල ඇති ධර්මද කියලා අහන්නේ නේද? ඒ සියල්ල අකුසල් මුල් වලින් අඤ්ඤමඤ්ඤ මූල ඇති ධර්මද කියලා යහන්නේ. හොඳයි. එතකොට දැන් කියන්න අපිට මේකේ සන්නිට්ඨානේ අනුලෝමේ සන්නිට්ඨානේ අභිදෙය්‍යාර්ථ. ඒ කියන්නේ ඒකේචි අකුසල මූලේන ඒක මූලකා ධම්මා කියන එකේ අභිදෙය්‍යාර්ථ කියන්නේ. මොනවද මේ අකුසල් මුල් වලින් ඒක මූල වන ධර්ම? අකුසල් සිත් 12යි. ඔව්. මෝහ මූල දෙසිතේ මෝහය හැර චෛතසික 27යි. ඔව්. පංචවෝකාර භවයේ ඇතිවන්නා වූ චිත්තද රූප 17යි. ඔව්. සහ අකුසල් මුල් 3යි. ඇයි අපි අකුසල් මුල් 3ක් දැන් මෙතනට? මොකද අපි කිව්වනේ අපි 27ම කලින් කිව්වනේ.
නේද? එතන තියෙනවනේ ඔතන තියෙනවා. ඔව් එතන තියෙනවා. එතකොට එහෙම නැත්නම් අපිට කියන්න ඕනේ අකුසල් මුල් 3යි ඉතිරි චෛතසික 24යි කියලා මුලින් කියන්න ඕනේ. එහෙම කියනවා නම් නැත්නම් අපි 27යි කියලා කිව්වා නම් අපිට අර අවසානයේදී කියපු මූල ටික ගැන කියන්නේ නැතුව ඉන්න වෙනවා නේ. ඔව්. හොඳයි. ඒක බොහොම හොඳයි. එතකොට අපිට මේ අකුසල මූලයෙන් ඒක මූලක ධම්ම තමයි එතකොට ඒ සිද්ද අකුසල් සිත් 12යි. එතකොට මෝහ චෛතසික. මූල සිත් දෙකේ මෝහය ඇර අනිකුත් චෛතසික 27යි. ඊට පස්සේ කිව්වා පංචවකාර භවයේ පහළ වෙන මේ හට ගන්නකොට ඇති වෙන චිත්තජ රූප 17 ගැන නේ. හොඳයි. ඊට පස්සේ මේකෙදි මොනවද සංසේය අභිදේයාර්ථ වෙන්නේ? මෝහ මූල දෙසිතේ මෝහය හැර අකුසල් මුල් 3. හරි. ඒකත් හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. මෙතන මතකද අපි කිව්වා මේ එකට උපදින අවස්ථාවේ කියලා. ඔව්. එතකොට එහෙමත් පොඩ්ඩක් කියන්න ඕනේ. එකට උපදින අවස්ථාවේදී මෝහ මූල සිතේ මෝහය හැර එකට උපදින අවස්ථාවේ යෙදෙන අකුසල් මුල් ටික තමයි ඒ අඤ්ඤමඤ්ඤ මුල් වෙන්නේ. කියන එක තමයි අපි තේරුම් ගන්න ඕනේ. නමුත් දැන් කියන්නකො බලන්න මේකේ විසර්ජනය කොහොමද පදේ තියෙන්නේ කියලා පාලියෙන්. මූලානි යානි ඒකතෝ uppajjanti අකුසල මූලානි ඒක මූලකානි චේව අඤ්ඤමඤ්ඤ මූලකාතිච. හරි. බොහොම හොඳයි. එතකොට මොකද්ද මේකෙන් කියන්නේ? සිංහල තේරුම. ඒක කියන්න අපහසුයි. කියන්න අපහසුයිද? හොඳයි. එතකොට මූලානි යානි ඒකතෝ uppajjanti අකුසල මූලානි. ඒ කියන්නේ යම්කිසි එකට උපදින්නා වූ අකුසල මුල් ඇද්ද ඒවා ඒක මූලකත් වෙනවා. ඒ වගේම අඤ්ඤමඤ්ඤ මූලකත් වෙනවා කියලා තමයි කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා අවශේෂෝ. නේ? ඒක තාම ඉවර නැහැ. මේ කියන්නකෝ අවශේෂෝ අවශේෂවා අකුසල මූල අවශේෂා අවශේෂා අකුසල මූල සහජාතා ධම්මා ඔව්. අකුසල මූලේන ඒක මූලකා නච අඤ්ඤ මූලකා නච අඤ්ඤමඤ්ඤ අඤ්ඤමඤ්ඤ මූලකා. ඔව්. එතකොට කියනවා අවශේෂ අකුසල සහජාතා ධම්මා. මොනවද මේ අවශේෂ අකුසල සහජාතා ධම්මා කියලා කියන්නේ? දැන් අර කලින් අපි කිව්වේ අර එකට උපදින අවස්ථාවේ තියෙන අකුසල මුල් ගැන තමයි මුලින්ම කිව්වේ නේ. ඒවා අකුසලත් වෙනවා අකුසල මේ මුල් වලින් ඒක මූලත් වෙනවා අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා කිව්වා. එතකොට අවශේෂ කියලා කිව්වේ මොනවද? දැන් අපි අර මේ සන්නිට්ඨානෙන් අකුසල මූලයෙන් ඒක මූලකා ධම්මා කියන ටිකෙන් මේ මුල් තුන හැරෙන්න අනිත් ටික තමයි මේ අවශේෂය කියන්නේ. මොනවද ඒකට ඒ අවශේෂ ධර්ම වෙන්නේ? ඒ කියන්නේ අකුසල් සිත් 12යි චෛතසික 24යි. චෛතසික 24යි. ඔව්. ඒ කියන්නේ අර එතනත් අර මෝහ මූල සිතේ මෝහය හැර නේද? ඔව්. ඒ 24යි. අන්න හරි. ඊට තවත් තියෙනවා. පංචෝකාර භව ඇතිවන්නා චිත්ත රූප 17. චිත්තජ රූප 17ක් තියෙනවා. ඒ ටික තමයි අවශේෂ ධර්ම. ඒකයි අපිට වටින්නේ අර මේ අනුලෝමේදී අර සන්නිට්ඨානේ අවිදේයාර්ථ ලියාගත්තාම ඒකෙන් තමයි මේ සංශය කොටස වෙන් කරලා ගන්නෙ. ඒතර සංශය කොටස අපි මුලින්ම අර මුල් තුන වෙන් කරලා ගත්තා. ඊට පස්සේ ඉතිරි ටික කියනකොට අපිට ආපහු අර ලිස්ට් එක බලලා තමයි කියන්න වෙන්නේ. එහෙමනම් අකුසල් සිත් 12යි මෝහ මූල දෙසිතේ මෝහය හැර ඒ වගේම අර මුල් ටිකත් හැර අකුසල මුල් ටිකත් හැර ඉතුරු චෛතසික 24ක්. හරි. ඒ වගේම චිත්තජ රූප 17යි කියන ටික අපිට එතකොට මේ අවශේෂා අකුසල මූල සහජාතා ධම්මා කියන තැනට එනවා. ඒවා අකුසල මුල් වලින් ඒක මූල වෙනවා. හැබැයි අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ නැහැ. නච අඤ්ඤමඤ්ඤ මූලක. හරි. ඊට පස්සේ අන්තිම ටික කියනවා යේවාපන් ආපු කියන්න බලන්නකො මේකේ මේ පටිලෝම පුච්චා යේවාපන අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකා සබ්බේතේ ධම්මා අකුසල. හරි. එතකොට මේකේ සන්නිට්ඨානය වෙන්නේ මොකද්ද? යේවාපන අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකා. හරි. එතකොට සංසේ වෙන්නේ සබ්බේතේ ධම්මා අකුසල. අකුසල. හරි. එතකොට ඒවාපන අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකා කියනකොට මොනවද එන අභිදේයාර්ථ?
අකුසල් මුල් වලින් අඤ්ඤමඤ්ඤ මූල ඇති ධර්ම මොනවද? අවිදේයාත මොනවද? මෝහ මූල දෙසිතෙහි මෝහය හැර අකුසල් මුල් 3. අන්න හරි. එතකොට හරි. ඒවා අකුසල මූලින අඤ්ඤමඤ්ඤ මූලකා කියලා කිව්වේ මෝහ මූල දෙසිතේ මෝහය හැර අනෙත් අවස්ථාවේදී එකට උපදින ඒ මුල් 3 තමයි ගන්න වෙන්නේ. එකට උපදින මුල් සම්පූර්ණ වශයෙන් ගත්තාම මූල 3ක් ලැබෙනවා අපිට. ලෝභ සිත් ඇති වෙනකොට අපිට ලැබෙනවා ලෝභයයි මෝහයයි. ඒ වගේම ද්වේෂ සිත් ඇති වෙනකොට අපිට ලැබෙනවා ද්වේෂයයි මෝහයයි. ওই සිත් පොදුවේ ගත්තාම අපිට ලෝභ දෝෂ මෝහ කියන අකුසල් මුල් 3ම ලැබෙනවා. එතකොට ඒ සියලු ධර්ම, ඒ කියන්නේ මේ අඤ්ඤමඤ්ඤ මූල කියන ලෝභ දෝෂ මෝහ කියන ඒවා අකුසලද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට මේ සන්නිට්ඨානේ සමායන සංසේ අභිදයාත මොනවද? සංසේ අභිදයාත හොයන්නේ සන්නිට්ඨානයෙන්ම අරගෙන. සන්නිට්ඨානේ තියෙන අකුසල් මුල් 3 විතරයි. එතකොට සංසයට එන්නේ මොනවද? සංසයට එන්නේත් ඒකම තමයි. ඒකම තමයි. ඒකම තමයි. ඒක තමයි ආමන්තා කියලා කියන්නේ. හරි. බොහොම හොඳයි. එතකොට මේ අකුසල් මුල් වලින් අඤ්ඤමඤ්ඤ මූල ඇති ධර්මත් අකුසලද කියලා අහම ඔව් අකුසල තමයි කියලා තමයි උත්තරේ දෙන්නේ. බොහොම හොඳයි. බොහොම හොඳයි. සතුටු වෙන්න පුළුවන් හැමෝටම. හොඳයි. අනේ මට තේරුන්නේ නැහැ පළවෙනි එකේ අනුරෝම පුච්චා කියන එකේ කොහොමද කියලා ඒ සංශය ගත්ත හැටි. මේකේද 21ේද? ඔව් 21. හරි. අපි ඒක ගැමණු මහත්මයාටම බාර දෙනවා. කියන්නකෝ බලන්න. සංශය ගත්ත හැටි තේරෙන්නේ නැහැ කියලා මේ කාන්ති මහත්මියට. දැන් මේ පුච්චාව කිව්වහම ඒකේ සන්නිට්ඨානයේ සංසය කියන දෙකම එකතු වෙලා ඇදිච්ච දෙයක්. ඒ කියන්නේ ඒකේචි අකුසල මූලේන ඒක මූලකා ධම්මා සබ්බේතේ අකුසල මූලයෙන් අඤ්ඤමඤ්ඤ මූලකාති කිව්වම එතන පුච්චාව තියෙනවා. එතකොට මේකේ පළවෙනි කොටස තියෙන්නේ ඒකේචි අකුසල මූලේන ඒක මූලකා ධම්මා කිව්වහම ඒක තමයි සන්නිට්ඨාන. සබ්බේතේ අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකාති කිව්වහම ඒක සංසය වෙනවා. පැහැදිලිද? ඔව් ඒක තෝරගත්ත හැටි තමයි මම හිතන්නේ තේරෙන්නේ නැති. අභිදෙයාර්ථ තෝර ගැනීමද කාන්ති මහත්මියට ප්‍රශ්නේ වුණේ. ප්‍රශ්නේ තියෙන්නේ අභිදේයාර්ථ තෝරගන්න එක. අභිදෙයාර්ථ තෝරගත්තේ. එතකොට ගැමණු මහත්මයා කියන්නේ කොහොමද අපි එකකින් අභිදෙයාර්ථ තෝරගත්තේ කියලා? ඔබතුමා පැහැදිලි කරනවා හොඳයි. හොඳයි. අපි බාර දෙමු ලක්ෂ්‍ය මහත්මියට. මොකද දැනගත්තේ මට බාර දෙන්න. බාර දෙන්නේ මේ 21 වෙනි එකේ අනුලෝම පුච්චාවේ සන්නිට්ඨානයේ සංසේ අභිදෙයාර්ථ. අනුලෝම පුච්චාවේ ඒ කියන්නේ ඒකේචි අකුසල මූලේන ඒක මූලකා ධම්මා ඒකේ මොනවද අභිදෙයාර්ථ? අකුසලේන ඒක මූලකා ධම්මා කිව්වහම ඒක මූලකා කියන්නේ මේ සමව මේ සමාන මූල ඇති ධර්ම. මූල ඇති. එතකොට ඒකින් කියන්නේ අකුසල ඒකේච අකුසල මූලෙන අකුසල සිත් 12යි. මෝහ මූල සිතේ මෝහය ඇර ඉතුරු චෛසික 27යි. චෛසික නෙමෙයි චිත්තජ රූපයි. මෙතන චිත්තජ රූප කියන එක කොතනද තියෙන්නේ කියන එක තමයි මට හොයාගන්න බැරි. දැන් මෙතන රූප සමුට්ඨානං කියලා නැති නිසා කොහොමද මෙතන මම දන්නේ චිත්තජ රූප මේකට අයිති වෙනවා කියලා. ඒක අපි දැනගන්නේ සමව ලැබෙන්නේ සත්‍ය ලැබෙන්නේ කොහොමද කියලා. ධම්මසංගණේ දන්නේ. එහෙම නැත්නම් ප ဋ ාණේ. තමයි අපි ඒක දන්නේ. සියලු මුල් ඒ කියන්නේ ඒවා මං කළා නෑනේ. ඒක නිසා තමයි මට බැලුවේ මෙතන කියලා නෑනේ රූප සමුට්ඨානං කියලා කොහොමද චිත්තජ රූප ගත්තේ කියලා. දැන් මෙහෙමනේ අපි අහලා තිනවද හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතුපච්චේන පච්චයෝ කියලා. ප ဋ ාණේ. එහෙම තියෙනවානේ. එතකොට මේ හේතු කියන ඒවා යෙදෙනකොට මෙතන මූල් කියන්නේ හේතුම තමයි. ඒවා යෙදෙනකොට ඒවා සම්පයුක්ත ධර්ම වලටත් සම්පයුක්ත ධර්ම කියලා කියන්නේ එකට හටගෙන එකට නැති වෙන ධර්මනේ සම්ප්‍රයුක්ත ධර්ම කියන්නේ. එතකොට චෛතසික ධර්ම වලටත් ඒ සිත් වලටත් ඊට පස්සේ තන් සමුට්ඨානානංච රූපාන ඒකත් එක්ක ඇති වෙන රූප වලටත්
හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන මේ ඒක මූලික කියන එකෙන් අපි තේරුම් ගන්න. අන්න එකම විදිහට ප්‍රත්‍ය ලබනවා වගේ අර්ථයකින් තමයි අපි මේ ඒක මූලික කියන එක තේරුම් ගන්න. අමාරුයි. ඔව්. ඔව්. එතකොට තේරෙනවනේ දැන් ගත්ත හැටි. ඒක තේරෙන දැන් ගත්ත හැටි දැන් තමයි තේරෙන්නේ. ඒක සංසය ගත්තේ කොහොමද? මෝහ මූලදී සිද්ධ මේක අහලා මේකේ අහන්නේ සබ්බේති අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකාති කියලානේ අහන්නේ. එතකොට ඒ සියල්ල අකුසල මුල් වලින් අඤ්ඤමඤ්ඤ මුල් ඇති ධර්මද කියලා අහනවා. දැන් අඤ්ඤමඤ්ඤ මුල් ඇති ධර්ම කිව්වහම අකුසල් මුල් වලින් අඤ්ඤමඤ්ඤ මූල තියෙන ධර්ම කිව්ව ගමන්ම අපිට තේරෙන්න ඕනේ මේ කතා කරන්නේ මුල් ගැනමයි. මුල් වලින් තමයි අඤ්ඤමඤ්ඤ මූල ගතිය තියෙන්නේ. ඒ කියන්නේ එක මුලක් අනිත් මුලකට එක මූලයක් අනිත් මූලයට කොයි විදිහටද අඤ්ඤමඤ්ඤව මේ තියෙන්නේ කියලා නේ. එක මූලයක් ගත්තොත් තව මූලයක් තියෙනවා ඒකට. ඒ මූලය ගත්තොත් මේ මූලය තියෙනවා. ඒ වගේ ගත්තාම එතකොට කියනවා මෙතනදී බලන්න මූලානි යානි ඒකත උප්පජ්ජන්ති අකුසල මූලානි. ඒ කියන්නේ එකට උපදින අකුසල මුල් ගත්තොත් ඒවට අකුසල මුල් වලින් සමාන මුලුත් තියෙනවා. ඒවා අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා කියලා කියනවා. අඤ්ඤමඤ්ඤ මූල ඇති ධර්මත් වෙනවා කියලා. ඒක තේරුණානේ. එතකොට දැන් අපි ගත්ත ලෝභ සිතක ගත්තොත් ලෝභයයි මෝහයයි ගත්තොත් ඒ ලෝභය කියන එකට මෝහය තියෙන හින්දා ඒක අඤ්ඤමඤ්ඤ මූලත් වෙනවා. ඒ වගේම මේ ලෝභය කියන එකට මෝහයෙන් ඒක මූල ගතියකුත් තියෙනවා. සමාන මූල ඇති ගතියකුත් තියෙනවා. ඒකේ අනිත් පැත්තත් සත්‍යයි. ලෝභය මෝහයටත් එහෙමයි. ඒක මූලකත් වෙනවා. අඤ්ඤමඤ්ඤ මූලකත් වෙනවා. ඒ විදිහට තමයි මෙතනදී ඒක ගන්න වෙන්නේ. එතකොට සංස්කෘතයට එන්නේ මෝහ මූල සිද්ධිකේ මෝහය හැර චෛතසික 24යි විතරයි. හරිද? මෙහෙම එකක් තියෙනවා. දැන් මේක ටිකක් දිගයි සංසය. දැන් මේකේ කියන්නේ අකුසල් මුල් වලින් සමාන මූල ධර්ම සියල්ල ගත්තාම ඒවා අඤ්ඤමඤ්ඤ මූල වෙනවද කියලානේ අහන්නේ. ඔව්. එතකොට අඤ්ඤමඤ්ඤ මූල වෙනවද කියලා කහන එතම අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ අර එකට උපදින මේ ඒ ධර්ම ටික විතරමයි අඤ්ඤමඤ්ඤ මූල එකට උපදින මුල් ටික. තමයි අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ. හැබැයි උත්තරේ එතනින් නවත්තන්නේ නැහැ. එතකොට ඉතිරියව ගැනත් මෙතෙන්දි කියනවා. එතකොට අකුසල් මුල් තුනත් එතින්ට ලියන්න ඕන සංසයට. සංසයට අනිවාර්යයෙන්ම අකුසල් මුල් තුන තමයි ලියන්න ඕනේ. ලියන්න ඕන. හරි? ඊළඟට සංසයට එන්නේ නැති ටික මෙන්න මෙතන කියනවා. සංසයට එන්නේ නැත්තේ මොනවද? අවශේෂ අකුසල මූල සහජාතා ධම්මා. ඇයි ඒක එන්නේ නැත්තේ? චිත්තජ රූප එන්නේ නැහැ. එහෙම හිතුවත් හරි. ඒක විතරක් නෙවෙයි. මේ මූල තුන අඤ්ඤමඤ්ඤ මූල වෙනවද කියලා මේ අහන්නේ ප්‍රශ්නේ. ඔව්. අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ ඒ එකට උපදින ඒ මූල තුන විතරමයි. ඔව්. ඔව්. ඉතුරු සියල්ල කිව්වම දැන් අපිට ගිහිල්ලා බලන්න වෙනවා මේ අකුසල මූලයෙන් ඒක මූලක ධම්මා කියලා කිව්වම දැන් අපි ලිස්ට් එකක් තිබුණානේ. අකුසල සිත් 12ක් තිබුණා. ඊට පස්සේ මෝහ මූල සිද්දකේ මෝහය ඉතිරි චෛතසික 27ක් තිබුණා. ඔව්. හරි? ඊට පස්සේ චිත්තජ රූපත් තිබුණා. ඔව්. ඒකෙන් අකුසල මූල ටික විතරයි සංසයට එන්නේ. ඒ ටිකනේ අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ. අකුසල මූල තුන විතරයි. හැබැයි මෙතනදී අනිත්‍යව ගැන කතා කරන. ඇයි ඒව ආවේ නැත්තේ කියලා කතා කරනවා. ඇයි ඒව සංසයට ගත්තේ නැත්තේ? මොකද අවශේෂ ඒවා චෛතසික මොකුත් ලියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සංසයට ලියන්න ඕන අකුසල මූල තුන විතරයි මෙතන. අකුසල මූල තුන තමයි උත්තරේට එන්න ඕනේ. හැබැයි මෙතනදී කියනවා අවශේෂය ගැන සඳහන්. ඇයි මේ සංසයට අකුසල් මුල් තුන ඇර අනිත් ඒවා ආවේ නැත්තේ කියන එක හේතුව මෙතන කියනවා. අවශේෂ ඒවා අකුසල මූල අනිත් ඒවා කියලා කියන්නේ අකුසල මූල සහජාත ධර්මනේ. ඔව්. ඒ සියල්ල අකුසල මුල් වලින් ඒක මූල වෙනවා. හැබැයි අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ නැහැ කියලා කියනවා. හරි? ඒ කියන්නේ පොදුවේ ගත්තාම උත්තරේ අර මූල තුනම තමයි. අනිත් ටික ගැනත් කියනවා ඒක ඇයි ගත්තේ කියලා. ඇයි ඒක සැලකුවේ කියලා මෙතන. ඕකේ. ඔව් අපි ඇයි අර එතෙන්ටත් අර චෛතසික 24 මෝහ මූල අර තුන වෙනම ලියනින්ද චෛතසික 24ත් එතන ලියන්න ඕන කියලා මං හිතුවේ. නෑ මෙහෙම අපි නිතරම කරන්නේ සන්නිට්ඨානේ අභිධේයාර්ථ ටික ලියනවා සම්පූර්ණයෙන්ම.
ඔව්. හැම වෙලාවෙම සංසයට එන්නේ එක්කෝ සම්පූර්ණයෙන්ම අපි ඒ සන්නිට්ඨානයට ලියපු අවිදෙය්‍යාත් ටික එහෙමම එන වෙලාවක් තියෙනවා. එතකොට තමයි අපි ආමන්තා කියන්නේ. ඔව්. හරි? ඔව්. එහෙම නැති අවස්ථා තියෙනකොට සන්නිට්ඨානයේ තියෙන ධර්මතා වලින් යම්කිසි කොටසක් සංසයට ගැලපෙනවා. එතකොට සංසයට එන්නේ ඒ ගැලපෙන ටික විතරයි. දැන් මෙතනදී අනුලෝමයේදී අපිට සන්නිට්ඨානයේ තිබුණට සිත් 12ක් තිබුණා, චෛතසික 27ක් තිබුණා, මෝහ මූල සිත් දෙකේ මෝහය හැරෙන්න. ඊට පස්සේ චිත්තජ රූප ටික තිබුණා. හැබැයි ඒ ටිකෙන් එන්නේ සංසයට අර මුල් තුන විතරයි. අර චෛතසික ධර්මවල තියෙන එකට උපදින මුල් තුන විතරයි එන්නේ. මෝහ මූල සිතේ මෝහය අරගත්තාම ඊටු මුල් තුන තමයි එතනට සංසය හැටියට එන්නේ. අපි අන්න ඒ ටික ගලවලා ගත්තා අතනින්. ඕකේ. බොහොම පිං තමයි තේරෙන්නේ මට. හරි. එතකොට එතන අර ඉතුරු උනානේ අර තුන ගත්තාම ඉතුරු වෙච්ච ටිකක් තියෙනවානේ. ඒ ඉතුරු වෙච්ච ටික ගැන තමයි මේ විස්තර කරන්න. අවශේෂය කියලා ඒ ටික අරගෙන කියනවා. ඒවා අකුසල මූලෙන් ඒක මූලක වෙන ධර්ම තමයි. නමුත් ඒවා අඤ්ඤමඤ්ඤ මූල වෙන්නේ නැහැ. හරි නේද ඒක? හොඳයි. අපි යනවා. මහත්තයා ඒ වගේම එතන දැන් අපි මෙතන කියනවානේ අඤ්ඤමඤ්ඤ කියලා. එතකොට දැන් මෝහ මූල සිත ගත්තාම අඤ්ඤමඤ්ඤ වෙන්නේ නැති නිසා වෙන්නේ නැති මේ ඒකතෝ උප්පජ්ජන්ති කියලා තියෙන්නේ නේද? ඔව් මෙතන මූලානියානේ ඒකතෝ උප්පජ්ජන්ති. ඔව් ඒ කියන්නේ මූල තියෙන්නේ දෙකට උපදින්නේ අනිත් 10නේ. ඒක හරි. මේ එකට උපදිනකොට කියලා කියන්නේ. මේකේ තව හේතුවක් තියෙනවා. මේ ඒ මූලානියානේ ඒකතෝ උප්පජ්ජන්ති කියන එක කියන්න තව හේතුවක් තියෙනවා. ඒ තමයි දැන් අපි කිව්වේ ලෝභ සිතක් උපදිනකොට උපදින්නේ ලෝභයයි මෝහයයිනේ. ඔව්. එතකොට ඒ දෙක තමයි එතන අඤ්ඤමඤ්ඤ වෙන්නේ. එතන ද්වේෂයක් අඤ්ඤමඤ්ඤ වෙන්නේ නැහැ. ඒක දැන් මං ඇහුවේ දැන් මෝහ මූල සිතට අඤ්ඤමඤ්ඤ වෙන්න එකක් නැති නිසා ඔව්. අපි මෙතන කිව්වේ නෑනේ මෝහ මූල සිත එහෙම කිව්වේ නැත්තේ මේ ඒකතෝ උපජ්ජන්ති කියලා තියෙන නිසා අපිට ගන්න ඕනේ අනිත් 10 තියෙන අපි දැනගන්න ඕනේ අනිත් 10 තියෙන දෙක ගැන මේ කතා කරන්නේ කියලා. එහෙමද? ඇයි අපි දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අපි මේ මෙතන මේ අනුලෝම පුච්චාවේ සන්නිට්ඨානයට ගන්නකොටම අපි අර මෝහ මූල දෙක අතහැරලානේ කතා කරේ. මොකද ඒක මූලික වෙන්නේ නැති. ඒක නිසා මෙතෙන්ට ගන්න නැත්තේ. ඔව් ඒකෙන් සන්නිට්ඨානයේ තියෙන ඒවා විතරමයි සංසයට යන්නේ. මට දැන් තේරෙනවා. හරි. යම් කිසි කොටසක් හෝ සම්පූර්ණයෙන් යන තැනට ආමන්තා කියන උත්තරේ එනවා. එහෙම නැත්නම් එක කොටසක් සමහර කොටස් ටිකක් යනවා සංසයට ගැලපෙනවා. එතකොට ඒ ගැලපෙන ටික කියලා ඒ නොගැලපෙන්නේ ඇයි කියලාත් මෙතනදී සඳහන් කරලා තියෙනවා. එහෙමයි යන්නේ. මම හිතනවා අපිට ඉස්සරහට යනකොට තව තේරෙයි. ඒ කියන්නේ අපි උදාහරණයකට කුසල ඥාන සංප්‍රයුක්ත කුසල හිතක් ගත්තොත් එතන මුල් තුනම අඤ්ඤමඤ්ඤ වෙනවා කියලා ගන්න පුළුවන් එකට උපදින. අනිවාර්යයෙන්. එකට උපදිනකොට මුල් තුනම. එතකොට ද්වි හේතුක සිතක ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඥාන විප්‍රයුක්ත සිතක් ගත්තාම එතන අඤ්ඤමඤ්ඤ වෙන්නේ මුල් දෙකයි. හොඳයි. දෙකයි අඤ්ඤමඤ්ඤ වෙන්නේ. හොඳයි. ඇත්තට මේ වගේ ප්‍රශ්න අහන්නකින් තව ටිකක් පැහැදිලි වෙනවා මේක. කාටද අපි 22 දුන්නේ? මට. මට ඒක හැබැයි ඒක මේ පොතේ අකුරු නෑනේ. ඒකට කවන්නේ මම ලියාගත්ත අනිත් පොතේ. හරි. කොහොමද කියන්නේ? ඒකේචි අපිට ඉන්න ඉස්සලම කියන්නකො මේ 22 කියන්නේ මොකද්ද මේ යමකේ කියලා කියන්නකො. අකුසල පදය, මූල වාරය, මූලක ණය, මූල යමකය. මූලක ණයේ මූල යමකය. මූල යමකේ. හරි. එතකොට අනුලෝම පුච්චාව කියන්නකො අපිට. අනුලෝම පුච්චාව ඒකේචි අකුසලා ධම්මා තේ අකුසල මූලක. සබ්බේතේ නේද? සබ්බේතේ. ඒක මතක නැතුණා ඒක. සබ්බේතේනේ. සබ්බේතේ අකුසල මූලක. හරි. එතකොට ඒකේචි අකුසල ධම්මා නේද? ඔව් ඒකේචි අකුසල ධම්මා සබ්බේතේ අකුසල මූලක. අනුලෝම පුච්චාව. හරි. එතකොට අපිට ඒකේ සන්නිට්ඨානය කියන්නකො. සන්නිට්ඨානීය ඒකේචි අකුසල ධම්මා. හරි. සංසය සබ්බේතේ අකුසල මූලක. හරි. බොහොම හොඳයි. එතකොට දැන් අපිට කියන්න ඒ සන්නිට්ඨානේ අභිදෙය. නෑ ඒකේ තේරුම කියන්න. ඒකේ අනුලෝම පුච්චාවේ තේරුම තමයි අකුසල ස්වභාවෝ යම්කිසි ධර්ම කෙනෙක් ඇද්ද කියන එක තමයි. පළවෙනි සන්නිට්ඨානීය. හරි. සංසය සබ්බේතේ අකුසල මූලකා කියන්නේ
ඒ හැම අකුසල මුල් ඇත්තාහු වෙද්ද කියන එකනේ. හරි. හරියටම හරි. ඒ සියල්ල අකුසල මුල් ඇති මූල ඇත්තාහු වෙද්ද. අන්න හරි. අකුසල මුල් නම් වූ මූල ඇති ධර්මද කියලා තමයි අහන්නේ. අහන්න. හරි. එතකොට දැන් කියන්න යේකේචි අකුසල ධම්මා කියන එකේ අභිදේයාර්ථ. ඒ කියන්නේ විතර අනුලෝම පුච්චාවේ සම්නිට්ඨානයේ අභිදේයාර්ථ වෙන්නේ එතකොට අකුසල ස්වභාව යම් කිසි ධර්ම කෙනෙක් ඇත්ත කිව්වම අකුසල් සිත් 12යි. ඔව්. අකුසල මූල 3යි චෛතසික 24යි. හරි. ඔව්. බොහොම හොඳයි. එහෙම දෙකටම බෙදලා ගත්තානේ. හොඳයි. ඊට පස්සේ ඒක හැමෝටම තේරුණාද? ඒකේච්ච අකුසල ධම්මා කියනකොට එතකොට අපි කෙලින්ම ගන්න අකුසල ධර්ම කිව්ව ගමන්ම මේ අකුසල් සිත් 12යි ඒ යෙදෙන චෛතසික 27යි. 27 කියලා කිව්වේ මුල් 3යි ඉතුරු 24යි. හරි. කවුරු හරි කතා කරන්න ගියාද? හරි කියන්න. අනිත් එක තමයි බැරි අනුලෝම සංසය කියන්නේ කැලල ඔව් අනුලෝම සංසය. ඒකේ අභිදේයාර්ථ වලට ඒ හැම අකුසල මූල වූ මූල ඇත්තා වූ වෙද්ද කිව්වම මන් දැම්මේ මුල් 3 විතරයි. එච්චරයි තමයි මට තේරුණේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අකුසල මුල් නම් වූ මූල ඇති ධර්ම කිව්වහම මොනවද ගන්නෙ? එතකොට අර ටික ඔක්කොම ආපහු ලියන්න වෙනවා. ආපහු ලියන්න බෑ. ඔක්කොම ලියන්න බෑ. අපි දැන් කතා කරා කීප මෝහ මූල වතාවක් සිත් දෙකේ මෝහය අකුසල් සිත් 12යි. මෝහ මූල සිත් දෙකේ මෝහය හැර චෛතසික 27යි. හරි. එච්චරයි. හරි. එච්චරයි බොහොම හොඳයි. එතකොට අපි අර කලින් කිව්ව ටිකෙන් කලින් අපි කිව්වනේ චෛතසික 27ක් කියලා. ඔව්. ඒකේ අර මෝහ මූල සිත්තේ වේදෙන මෝහ චෛතසිකය අයින් කරා. ඔව්. මෝහය හැර මේ චෛතසික 27 කියලා ලෙවන ලියන්නනේ. අකුසල් සිත් 12යි. හරි. දැන් බලන්න මේකේ කියන්නකො විසර්ජනය කියන්න බලන්න. අනුලෝම පුච්චාවේ විසර්ජනය. කොමික තියෙනවද විසමින් බලන්න. අපහේතුකං මූලකාති අහේතුකං අකුසලං න අකුසල මූලකං සහේතුකං අකුසලං අකුසල මූලකං. ඒක තමයි විසර්ජනය. හරි. එතකොට කියන්න මොකක්ද ඒකේ තේරුම කියලා? තේරුම කියන්නේ මොනවද අහේතුකං අකුසලං කියලා කිව්වේ? අහේතුකං කියන්නේ හේතු නැති අකුසල. මොනවද ඒ? ඒ තමයි මේ මෝහ මූල සිද්දේක. මෝහ මූල සිද්දේක හේතු නැහැ. පොඩ මෝහ මූල සිත් දෙකද ගන්නේ නැත්නම් මෝහ මූල සිත් දෙකේ තියෙන මෝහයද? මෝහ මූල සිද්දේකේ තියෙන මෝහය ඒ අහේතුකයි. අහේතුක අකුසල නේද? එතකොට මෝහ මූල සිත් දෙකේ තියෙන අනිච්චෛසිකයොත් අහේතුකයිද? නෑ. ඒක සහේතුකයි. ඒකට මොකද තියෙන මූලය? ඒකට තියෙන මූලයේ මෝහය. මෝහය. ඒ හේතුව මෝහය නේද? හොඳයි. එතකොට අහේසුකං අකුසලං කියලා කිව්වෙම අහේතුක සිත් දෙකේ යෙදෙන අසමාන අහේතුක සිත් දෙකේ නෙවෙයි. මෝහ සිත් දෙකේ යෙදෙන මෝහය තමයි අහේතුකං අකුසලං කිව්වේ. ඒක අකුසල මූලක වෙන්නේ නැහැ නේද? ඔව්. ඒකට මුල් නැහැනේ. අකුසල මූල නම් වූ මුල් නැති ධර්මයක් ඒක නේද? හරි. එතකොට සහේතුකං අකුසලං කිව්වේ මොනවද? සහේතුකං අකුසලං කිව්වේ සිත් 12යිම තියෙන මේ අකුසල අනිච්චෛතසික. හරි. එතකොට අනික් කියලා කිව්වේ? ඒ කියන්නේ චෛතසික දැන් 27න් අර මෝහ මූල සිද්දකේ මෝහ චෛතසිකය හැර ඔව්. අනිත් සියල්ල. හරි. ඒක හොඳයි. ඒ ටික තමයි සහේතුකං අකුසලං. ඒවා අකුසල මූලකයි කියලා කියන ඒවට අකුසල් කියන මුල් තියෙනවා. අකුසල් මුල් කියන මුල් ඇති ධර්ම හැටියට කියනවා. ඒක දැන් තේරෙනවනේ නේද? හරි. ඊළඟට දැන් කියන්න බලන්න පටිලෝම පුච්චාව. පටිලෝම පුච්චා තමයි යේවාපන අකුසල මූලකා සබ්බේතේ ධම්මා අකුසලාති. හරි. එතකොට ඕකේ සම්නිට්ඨානේ සම්නිට්ඨානීය යේවාපන අකුසල මූලකා. සංසය සබ්බේතේ ධම්මා අකුසලාති. හොඳයි. ඕකේ තේරුම සිංහල තේරුම? යම් කිසි සිංහල තේරුම තමයි යම් අකුසල මූල වූ මුල් නැති යම් ධර්ම කෙනෙක් හෝ ඇද්ද ඒ හැම ධර්මයෝ අකුසල වෙද්ද කියන එක. අන්න හරි. හරි. එතකොට කියන්න බලන්න සම්නිට්ඨානේ අවිදේයාර්ථ අකුසල මූලකා කියන එකේ අවිදේයාර්ථ
අකුසල මුල් නම් වූ මුල් ඇති ධර්ම මොනවද? අකුසල මුල් ඇති ධර්ම තමයි හ්ම්. ඒවාපන අකුසල මූලකා කියන්නේ. ඔව්. යලි අකුසල මුල් ඇති ධර්ම තමයි මෝහ මූල සිද්දකේ මෝහය හැර චෛසික 27යි අකුසල් සිද්ද 12. තව තියෙනවා. චිත්තජ රූප 17යි. ඔව් ඒක මතක ඇතුව කියන්න ඕනේ. ඔව්. ඔව්. හරි. හරි. එතකොට ඒ සියල්ල අකුසලද කියලා අහනවා. ඒ සියල්ල අකුසලද? ඒ සියල්ලම අකුසල නෑ චිත්තජ රූප අකුසල නෑ. අනිත් ටික? අනිත් ටික අකුසල. අකුසලත් වෙනවා. ඒ වගේම අකුසල් මුල් වලින් මේ අකුසල් මුල් තියෙන අකුසල් මුල් නම් වූ මුල් තියෙන ධර්මත් වෙනවා නේ. ධර්මත් වෙනවා. එතකොට අකුසල් ඒකේ සම්නිට්ඨානයට එනවා අකුසල් සිත් 12යි මෝහ මූල සිත් දෙකේ මෝහය වර්ජිත චෛතසික 27යි මේ චිත්තජ රූප 17යි. හරි. ඒ තමයි සම්නිට්ඨානේ අභිධේයාත. එතකොට සංසේ අභිධේයාත. ඒ හැම ධර්මයෝ අකුසල් වෙද්ද කිව්වම මේ අකුසල් වෙන්නේ නැහැ චිත්තජ රූප. ඒ අකුසල් සිත් ඒක තමයි. එතකොට ඔව් ඒ චිත්තජ රූප අයින් කරනවා අර සම්නිට්ඨානේ තිබ්බ ධර්ම වලින් නේද? ඔව් අර මොහ එතනත් ලියන්න ඕනේද අර මොහ මූල සිත් දෙකේ මොහය වජ්ජිත කියලා. අනිවාර්යෙන් මොකද අකුසල මූලකම් කියනකොට අපිට ලියන්න වෙනවානේ. ඔව් ඒකයි මම හිතුවා. මේ යේවාපන අකුසල මූලකා ධම්මා කියනකොට ඒ මොහය එන්නේ නැහැ නේ ඒ ධර්ම වලට. ඕකේ. ඒකින්ද ඒක ලියන්න වෙනවා මෝහ මූල සිත් දෙකේ මෝහය හැර ඉතිරි චෛතසික 27 කියලා ලියන්න වෙනවා. එතකොට අකුසල සිත් 12යි චිත්ත අකුසල සමුට්ඨාන රූපයි නැත්නම් චිත්තජ රූප 17යි. කියලා ලියලා මේ ඒ සියල්ල අකුසලද කියලා ඇහුවාම අපි දන්නවා රූප අකුසල වෙන්නේ නැති හින්දා ඒක අයින් කරනවා. ඒක අයින් කළා. මෝහ මූල සිත්ති මෝහය වජ්ජිත චෛතසික 27යි. 17යි. ඒ ටික තමයි අකුසල කියලා කියන්නේ. ඒක අකුසලත් වෙනවා. අකුසල මුල් වලින් අකුසල මුල් කියන මූල ඇති ධර්මත් වෙනවා. පාලි ප්‍රශ්නයක් තමයි. නෑ ඉතින් අපි ටික ටික කරගෙන යමු. එතකොට පුරුදු වෙයි. හැබැයි මේ පාලි පැත්තෙන්ම කරනවා නම් හොඳයි. මොකද එතකොට ටිකක් මේ වචන කටට හුරු වෙලා තියෙනවා. හුරු වෙනවානේ. ඔව් ඒක තමයි. ඒ නිසා පාලි පැත්තෙන්ම කරන එක හොඳයි. බොහොම පිං. හොඳයි. බොහොම පිං. හොඳයි. එහෙනම් 23 කාටද අපි 23 දුන්නේ? මේ නීත මහත්මිය නැත්නම් නීත මහත්මියගේ අර ගෙදර බිල්ඩින් වල කිව්වා සද්ද තියෙනවා ඉන්න බෑකෝ අද නැත්නම් මම කරන්නම් මහත්තයා. අද නැද්ද නීත මහත්මිය සම්බන්ධ නෑ නේද? එහෙනම් මම කරන්නේ. නීත මහත්මිය නෑ. හරි. හොඳයි. එතකොට 23 නේ? ඔව් 23. 23 ඒක කියන්නේ අකුසල පද මූල වාරයේ මූලක ණයේ ඒක මූල යමකය. හරි. එතකොට ඒකේ අනුලෝම පුච්චාව කියලා කියන්නේ යේකේචි අකුසල ධම්මා සබ්බේතේ අකුසල මූලේන ඒක මූලකාති. හරි. එතකොට සම්නිට්ඨානය යේකේචි අකුසල ධම්මා. සංසය සබ්බේතේ අකුසල මූලේන ඒක මූලකාති. එතකොට තේරුම එකේ? තේරුම කියන්නේ යම්කිසි අකුසල ධර්මයෝ වෙද්ද ඒ සියල්ල අකුසල මූල වලින් සමාන මූල නම් වූ මුල් ඇතිද යත්. ඔව් ඒ අකුසල මුල් නම් වූ මූල වලින් සමාන මූල ඇති ධර්ම වෙද්ද යත්. හරි. එතකොට කියන්න සම්නිට්ඨානේ අභිධේයාත්. ඒකේචි අකුසල ධම්මා. ඔව් ඒකේචි අකුසල ධම්මා කියලා කිව්වහම අකුසල් සිත් 12යි චෛතසික 27යි. හරි. එතකොට ඒ සියල්ල අකුසල මුල් නම් වූ මුල් වලින් සමාන මූල ඇද්ද කියලා කිව්වහම මොනවද සංසයට එන්නේ? ඔව් සංසය අභිධේයාත් වෙන්නේ අකුසල් සිත් 12යි අර මෝහ මූල සිත් දෙකේ මෝහය හැර ඉතිරි චෛතසික 27. හරි. බොහොම හොඳයි. එතකොට දැන් කියන්නකෝ විසර්ජනීය පාළියෙන් විසර්ජනයේ අහේතුකං අකුසලං අකුසල මූලේන න ඒක මූලකං සහේතුකං අකුසලං අකුසල මූලේන ඒක මූලකං. එතකොට තේරුම කියන්නේ? ඒකේ අහේතුක අකුසල එනම් මෝහ මූල සිත්තල යෙදෙන මෝහය
අකුසල මූල වලින් ඒක මූල මූලක වෙන්නේ නැහැ. අකුසල අකුසල මූල නම් මූල මූල වලින් ඒක මූල මූලක මූල වෙන්නේ නැහැ. හරි. වෙන්නේ නැහැ. සහේතුක අකුසලං අකුසල මූලයෙන් ඒක මූල මූලකම්. එතකොට ඉතුරු මේ අකුසල් සිත් 12යි මෝහ මූල සිත් දෙකේ මෝහේ වර්ජිත චෛතසික 27යි අකුසල මූල විසින් ඒක මූල මූලක වෙනවා. හරි. කොහොම හොඳයි. ඊට පස්සේ පටිලෝමේ පුච්චාව යේවා පන අකුසල මූලේන ඒක මූල මූලකා සබ්බේතේ ධම්මා අකුසලාති ඒකේ සම්නිට්ඨානේ යේවා පන අකුසල මූලේන ඒක මූලකා සංසය සබ්බේතේ ධම්මා අකුසලාති. එතකොට සම්නිට්ඨානේ අභිධේයාර්ථ ඒ කියන්නේ යම් මේ අකුසල මුල් විසින් සමාන මූල ඇති ධර්ම වෙද්ද ඒ සියල්ල අකුසලද. හරි. එතකොට සම්නිට්ඨානේ අභිධේයාර්ථ වෙන්නේ සම්නිට්ඨානේ අභිධේයාර්ථ අකුසල සමුට්ඨානං රූපං අකුසල මූලේ එහෙම නෑ මං කිව්වේ සම්නිට්ඨානේ අභිධේයාර්ථ. සමා වෙන්න. එතකොට යේවාපන අකුසල මූලේන ඒක මූල මූලක. ඒ කිව්වේ අකුසල් සිත් අකුසල් සිත් 12යි මෝහ මූල සිත් දෙකේ මෝහේ වර්ජිත චෛතසික 27යි චිත්තජ රූප 17යි. හරි. බොහොම හොඳයි. එතකොට ඒ සියල්ල අකුසලද? ඒ සියල්ල අකුසලද. එතකොට එහෙම කියනවා අකුසල සමුට්ඨානං රූපං අකුසල මූලනේ. අපිට දැන් ඕනේ සංසයේ අභිධේයාර්ථ. සංසය අභිධේ සබ්බේතේ ධම්ම අකුසලාති කිව්වේ ඒ අකුසල මුල් වලින් ඒක මූල වෙන ධර්ම සියල්ලම. ඒ කියන්නේ මේ ඒ අකුසල සිත් 12යි ඊළඟට මේ මෝහ මූල සිත් දෙකේ මෝහේ වර්ජිත චෛතසික 27යි අකුසල සමුට්ඨාන චිත්තජ රූප 17යි. සංසය අභිධේයාර්ථ සංසේ සමා වෙන්න. එතකොට සංසේ අභිධේයාර්ථ කිව්වේ අකුසල මුල් වලින් ඒක මූල මූලක වෙන. නෑ සබ්බේතේ ධම්ම අකුසලාති. සබ්බේතේ ධම්ම අකුසලාති කිව්වහම ඒ ධර්ම සියල්ලම අකුසලද. ඔව්. එතකොට සංසේ අභිධේයාර්ථ වෙන්නේ? සංසේ අභිධේයාර්ථ වෙන්නේ අර මේ කුසල් සිත් 12යි මෝහ මූල සිත් දෙකේ මෝහේ හැර ඉතුරු චෛතසික 27යි රූප 17යි. මේ චිත්තජ රූප. ප්‍රශ්නයක් තියෙනවා එතන. මෙන්න චිත්තජ රූපේ නැහැ. චිත්තජ රූපේ නෑ. පොඩ්ඩක් ඉන්න මෙහෙම බලමු. මේකේ ප්‍රශ්නය අහන්නේ යේවාපන අකුසල මූලේන ඒක මූලකා කිව්වහම ඔබතුමිය කිව්වා හරි. එතකොට මොකක්ද වෙන්නේ? ඒ අකුසල සිත් 12යි චෛතසික කියන්නේ මෝහ මූල දෙසිතේ මෝහය හැර චෛතසික 27යි චිත්තජ රූප 17යි. හරි? අන්න ඒක තමයි සම්නිට්ඨානේ අභිධේයාර්ථ. දැන් සංසේ අභිධේයාර්ථ එනකොට එක්ක සම්පූර්ණ මේ ටික එන්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ කොටසක් එන්න ඕනේ. සාමාන්‍යයෙන්. එහෙමනේ අපි ගන්නෙ. එතකොට දැන් මෙතන අහන්නේ සබ්බේතේ ධම්මා අකුසලාති. දැන් අර කලින් කියපු ටිකේ අකුසල කියන ටික තමයි මේ සංසයට එන්න ඕනේ. මොනවාද අකුසල? අර කියපු ටිකෙන් අකුසල් වෙන්නේ මොනවද? ශ්‍රීමති. ඇයි මහත්තයා එහෙනම් මෙතන දීලා තියන්නේ අකුසල සමුට්ඨාන රූප කියලා? නෑ. ඉස්සලා කියන්නේ ඉස්සලා මට මේ අකුසල් කිව්වොත් නම් අකුසල් කිව්වොත් නම් අකුසල් සිත් 12යි චෛතසික 27යි මේ ඒක මූල නොවන මෝහ චෛතසික ඇර. හරි ඒක තමයි උත්තරේ. හරි දැන් බලන්න දැන් අපිට කියන්න විසජ්ජනය කියවන්නකෝ සම්පූර්ණයෙන්ම. විසජ්ජනේ අකුසල සමුට්ඨානං රූපං අකුසල මූලයෙන් ඒක මූල මූලකම්. න අකුසලං. හරි. ඊට පස්සේ අකුසලං අකුසල මූලේන ඒක මූල මූලකංචේව අකුසලංච. අන්න හරි. එතකොට එතෙන්දී අපිට පැහැදිලි කරලා කියලා තියෙනවා. දැන් ප්‍රශ්නේ අහන්නේ අකුසලද කියලානේ අහන්නේ. සංසේ අහන්නේ අකුසලද කියලා. එතකොට අකුසල නොවන ටික කලින් කියලා තියෙනවා. මොනවද අකුසල නොවෙන්නේ? අපි අතහැරලා දාන ටික. අකුසල සමුට්ඨානං රූපං. හැබැයි ඒක අකුසල මූලෙන් ඒක මූලක වෙන ධර්ම තමයි. නමුත් ඒවා අකුසල නෙවෙයි කියලා අතහැරලා දැම්මා. එතන සංසයෙන් අයින් වෙලා ගියා. ඒතකොට සංසයට එන්නේ මොනවද? අකුසලං අකුසල මූලේන ඒක මූලකංචේව අකුසලංච. එතකොට ඉතිරි ටික තමයි අකුසල කියලා ගත්තේ. එතකොට අකුසල් සිත් 12යි මෝහ මූල දෙසිතේ මෝහය ඇරෙන්නේ ඉතිරි චෛතසික 27යි අකුසල මූල වලින් අකුසල මූල කියන මූල වලින් ඒක මූලකත් වෙනවා.
ඒ වගේම අකුසලත් වෙනවා. ඒ විදිහට තමයි. හරි නේද? ඒක පැහැදිලි නේද? ඔව් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ මහද. දැන් සබ්බේතේ ධම්මා අකුසලාති කිව්වොත් ඒකෙන් අහන්න නැති කොටසකට අපි උත්තර දෙනවනේ එතකොට. අකුසල සමුට්ඨාන රූප. නෑ වැඩේ තියෙන්නේ මෙහෙමනේ. දැන් අපි මේ පටිලෝමයේ සන්නිට්ඨානේ අභිදෙය්‍යාර්ථ හෙව්වේ නැත්තම් අපිට මේ අකුසල සමුට්ඨාන කියයක් හම්බ වෙන්නේ නෑනේ. අපි ඒකේ අභිදෙය්‍යාර්ථ හෙව්ව හින්දා තමයි අපි කලින්ම දැනගත්තේ මේ දෙන අකුසල සමුට්ඨාන රූප කියලා කොටසක් මේකට එනවා කියලා. මේ අකුසල මූලයෙන් ඒක මූලක ධම්මා කියන තැනට මේ අකුසල සමුට්ඨාන රූප කොටසක් එනවා කියලා. දැන් අපි ඉස්සෙල්ලා හොයන්න ඕනේ සන්නිට්ඨානයට අයිති වෙන්නේ මොනවද කියලා. යේවාපන්න අකුසල මූලයෙන් ඒක මූලකා ධම්මා. එතකොට එන්න ඒක මූලක වෙච්ච ධර්ම වලට තමයි ආවේ අකුසල සිත් 12යි මෝහ මූල දිසිතේ මෝහය හැර ඉතිරි චෛතසික 27යි අකුසල සමුට්ඨාන රූප ටිකයි ආවේ එතනට. එතකොට යම් වූ යලි යම් වනාහි මේ අකුසල මූලයෙන් ඒක මූලක වන ධර්මයෝ වෙද්ද කියනකොට ඔන්න ඔය ටික අපිට ආවා. ඒ සියල්ල අකුසලද කියලා තමයි දැන් අහන්නේ. එතකොට ඒ සියල්ල අකුසල නෙවෙයිනේ. මොනවද අකුසල නෙවෙන්නේ? අකුසල සමුට්ඨාන රූප අකුසල මූලයෙන් ඒක මූලක වෙනවා. හැබැයි ඒක අකුසලයක් වෙන්නේ නැහැ කියලා ඒක අන්න අයින් කළා දානවා. එතකොට උත්තරයට එන්නේ අර කලින් කතා කරපු අකුසල කොටස. අර මේ පටිලෝමේ සන්නිට්ඨානේ අභිදෙය්‍යාර්ථයට ගත්ත අකුසලයි කියලා ගත්ත කොටස තියෙනවනේ. ඒ ටික අකුසල මූලයෙන් ඒක මූලකත් වෙනවා අකුසලත් වෙනවා කියලා ගන්නවා. හරි නේද එතකොට? හොඳයි හොඳයි. ඔව්. එතකොට මේ සියල්ලම සැලකුවා කියලා කියන්න තමයි මේ අකුසල සමුට්ඨාන රූප ටිකත් මෙතන කියන්නේ. මොකද මේ ඒක මූලක අකුසල මූල වලින් ඒක මූලක වන ධර්ම කියලා ගත්තාම ඒ ටික මේ අපිට කන්සිඩර් කරන්න වෙනවනේ. ඒකින්ද තමයි ඒක ගන්න. ඒක අරන් හැබැයි පස්සේ අර උත්තරයට ගැලපෙන්නේ නැති හින්දා සංසයට ගැලපෙන්නේ නැති හින්දා අපි අයින් කළා දානවා. ඒක මූල අකුසල මූලනේ ඒක මූලක වෙනවා හැබැයි අකුසල වෙන්නේ නැහැ කියලා ඒක අයින් කරනවා. හැබැයි ඒක උත්තරයට හම්බෙන්නේ මොනවද අකුසල කියලා කිව්වේ ඉතිරි අකුසල ටික කියලා ඒ විදිහට වෙන් කරලා ගන්න. හොඳයි 24ත් ඔබතුමීට හම්බුනේ. 24 කාටද දන්නේ නැහැ කිව්වේ. හේමන්ත මහත්මියා. හොඳයි. අපිට කියන්න මේ 24 කියන්නේ මොන යමකේද? අකුසල පදේ මූල වාරයේ මූලක ණයේ අඤ්ඤමඤ්ඤ යමකය. කොහොම හොඳයි. දැන් අපිට කියන්න අනුලෝම පුච්චාව. යේකේචි අකුසල මූලේන ඒක මූලකා ධම්මා. නෑ අප හොඳට බලලා කියන්න වෙනවා. මම එක වගේ වචන ගොඩක් තියෙනවා. ඒකින්ද අප හිමින් කියන්න. යේකේචි අකුසල මූලේන ඒක මූලකා ධම්මා සබ්බේතේ අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූලකාති. හරි බොහොම හොඳයි. එතකොට ඒකේ තේරුම දෙකම එකතු කරලාද කියන්නේ? ඔව් දෙකම එකතු කරලා කියනකෝ. යම් කිසි අකුසල මූල විසින් සමාන එහෙම නැත්නම් එකක් අනෙකකට මුල් වන්නා වූ නෑ මුලින් කිව්ව එක හරි. කලින් කිව්ව එක හරි. අකුසල මූල විසින් සමාන මුල් ඇති මූලයන් ඇද්ද? ධර්මයෝ ඇද්ද? ඒ හැම අකුසල මූල විසින් අන්‍යෝන්‍ය මුල් වලින් සමාන මූල වෙද්ද? නෑ අඤ්ඤමඤ්ඤ මූල නම් වූ මූල ඇති ධර්ම. මූල නම් වූ. ඔව් අකුසල මූල නම් වූ මූල වලින් අඤ්ඤමඤ්ඤ මූල ඇති ධර්මද කියලා තමයි අහන්නේ. හරි? ඇති ධර්ම. එතකොට අපිට කියන්න මේකේ සන්නිට්ඨානය මොකද්ද? යේකේචි අකුසල මූලේන ඒක මූලකා ධම්මා. අතට ඒක අභිදයාර්ථ මෝහ මූල සිද්දකේ මෝහය හැර චෛතසික 27යි අකුසල් සිත් 12යි. එතකොට චිත්තජ පංචවෝකාර භූමියේ උපදින විට ඇති වෙන චිත්තජ රූප 12යි 17යි. ඊට පස්සේ ඒ සියලු ධර්ම අකුසල් මූල නම් වූ මුල් වලින් මේ අඤ්ඤමඤ්ඤ මූල ඇති ධර්මද?
මොනවද අඤ්ඤමඤ්ඤ මූල ඇති ධර්ම කියලා සංසේ අභිදේය අර්ථ වෙන්නේ? මෝහ මූල තුනේ මෝහ මෝහ මූල මූල දෙකේ මෝහය හැර මූල තුන. ඔව් එතන අපි අර එකට උපදිනකොට කියන එකත් පොඩ්ඩක් කියන්න වෙනවා නේද? එකට ආ උපදින විට ඇති වෙන්නේ මෝහ ආ මූල දෙකේ මෝහය හැර මූල තුන. හරි බොහොම හොඳයි. එතකොට අපිට කියන්නකෝ මේකේ විසර්ජනය කියන්න බලන්න. සජ්ජන කියන්නේ මූලානි යානි ඒකතෝ උපජ්ජಂತಿ අකුසල මූලානි ඒක මූල මූලකානි චේව අඤ්ඤමඤ්ඤ මූල මූලකානි ච හරි. එතකොට ඒක තේරුම මොකද්ද? හරි අවශේෂා කියන්නේ අවශේෂා අවශේෂා අකුසල මූල සහජ අත්තා ධම්මා අකුසල මූලේන ඒක මූල මූලකා නාච අඤ්ඤමඤ්ඤ මූල මූලකා. ඔව් එතකොට නච කියලා කියන්නේ න කියලා අපි ශබ්ද කරමු. නච අඤ්ඤමඤ්ඤ මූල මූලකා. හරි. එතකොට අකුසල දැන් වූ එකට අකුසල මූල වූ එකට උපදින්නා වූ යම් මූල කෙනෙක් ඇද්ද ඒවා සමාන මූල වූ මූලද අන්‍යෝන්‍ය මූල වූ මූලද වෙති. හරි. අවශේෂ අකුසල මූල සහජාත ධර්මයෝ අකුසල මූල විසින් සමාන මුල් ඇති මූල වේ අන්‍යෝන්‍ය මූල නොවේ. හරි බොහොම හොඳයි. බොහොම හොඳයි. එතකොට අපිට ඒක පොඩ්ඩක් විස්තර කරලා කියන්න පුළුවන්ද? මූලානියානි ඒකතු උප්පජ්ජන්ති අකුසල මූලානි කියන්නේ මොනවද? මේ එකට උපදින මුල් තියෙනවා ඒව සමාන මූලද අන්‍යෝන්‍ය මූලද වෙනවා කියන. එතකොට අපිට උදාහරණයක් හැටියට කියන්න බලන්න ලෝභ මූල සිතක් අරගෙන කොහොමද අපි ඒක විස්තර කරන්න කියලා. අපි ගත්තොත් පළවෙනි ලෝභ සිත. ඒකෙදි එතකොට මොනවද එතන එකට උපදින මූලානියානි ඒකතු උප්පජ්ජන්ති අකුසල මූලානි කියලා කිව්වේ මොනවද? එතනදී ඒ සිතේදී මොනවද එකට උපදින අකුසල මූල? ලෝභයයි දිට්ඨියයි. දිට්ඨිය මූලයක් නෙවෙයිනේ. ලෝභයයි 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 මෝහයයි නේ. ලෝභයයි මෝහයයි. ඔව් හරි. ලෝභයයි මෝහයයි තමයි එතන එකට උපදිච්ච මුල් දෙක වෙන්නේ. ඒවා ඇයි මේ ඒක මූලකාති කියලා කියන්නේ? මූලකාණි මෙතන ඇත්තටම ඒක මූලකාණි කියලා තියෙන්නේ. ඒක මූලකාණි කියලා කිව්වේ ඇයි ඒ දෙකට? එකට ඉපදුනා ඒ දෙක. එතකොට ඒක දැන් අපිට සමාන මුල් ඇති කියලා කියනවා නේද? කොහොමද මේ සමාන මුල් ඇති ගතිය අපිට තෝරගන්නේ කොහොමද? අපි තේරුම් ගන්නේ කොහොමද? සමාන මුල් තියනවා කියලා කියන්නේ මේ දෙකට කොහොමද? ඒ දෙකම අනිච්චෛතසික වලට අනිච්චෛතසික වලටද ඒ දෙකටද? දෙකටම ඒ දෙක එකිනෙකට අන්‍යෝන්‍යම උදව් කරනවා මූලයක් වෙන්න. ඔව් ඒ වගේම සමාන මූල ඇති ධර්මත් වෙනවානේ. ඒ කියන්නේ සමාන මූල ඇති කියලා කියන්නේ එතකොට දැන් ලෝභයෙන් මෝහයට සමාන මුල් වගේ ප්‍රත්‍යයෙන් යෙදෙනවා. ඒ වගේම මෝහයත් ලෝභයට ඒ වගේම ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ දෙකම ඒ විදිහට ප්‍රත්‍ය වෙනවානේ. හරි. බොහොම හොඳයි. ඊට පස්සේ අපි දැන් යමු පටිලෝම පුච්ඡාවට. පටිලෝම පුච්ඡාව වෙන්නේ යේවාපන අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූල මූලකා සබ්බේතේ ධම්මා අකුසලාති. ඔව්. සන්නිට්ඨානය වෙන්නේ යේවාපන අකුසල මූලේන අඤ්ඤමඤ්ඤ මූල මූලකා. හරි. සංසය? සංසය වෙන්නේ හැම ධර්මයක්ම අකුසලද. ඔව් සබ්බේතේ ධම්මා අකුසලාති. හරි. එතකොට සන්නිට්ඨානේ අභිධේයාර්ථ මොනවද? වෙන්නේ එකට උපදින මෝහ මූල සිතේ මෝහය හැර මූල තුන. අන්න හරි. හරි. මෝහ මූල සිතේ මෝහය හැර එකට උපදින අනිත් මූල තුන තමයි මේ වෙන්නේ. කියන්නේ ඇත්තටම ලෝභ දෝෂ මෝහ කියන මේ මුල් තුනනේ. හරි. ඒ සියල්ල අකුසලද?
ඒ සියල්ල අකුසල වෙනවා. ඒක නිසා අකුසල අමංක. වෙනවා. ඔව්. එතකොට එතකොට ඔව් කියලා තමයි කියන්න වෙන්නේ නේ. හොඳයි. බොහොම හොඳයි. මම හිතනවා අපි හැමෝම ඉතාමත්ම සාර්ථකව මේ අකුසල පදේ කොටස් ටික සාකච්ඡා කරා කියලා. එතකොට අපිට ඉතුරු වෙන්නේ ඊළඟට දැන් අකුසල පදේ අපි දැන් ණය ක්‍රම 4ක් තිබ්බනේ. මූල වාරයේ ණය ක්‍රම 4ක් තියෙනවා. මූල ණය, මූල ණය, මූලක ණය, මූලක ණය කියලා. එතකොට මේ හතරටම එක එක බැගින් ගත්තොත් අපි යමක 3ක් ගානේ ගත්තා. ඒ තමයි මූල යමකය, ඒක මූල යමකය, අඤ්ඤමඤ්ඤ මූල යමකය. එතකොට අපිට 12ක් ලැබුණා. ඒකයි අපි මේ 13 ඉඳලා 24 වෙනකන් මේ විදිහට මේ අංක දාගෙන ආවේ ඒ අකුසල පදයට. දැන් අපිට ඉතිරි වෙලා තියෙනවා අපි දැන් මේ කුසල ත්‍රිකේනේ බලන්නේ. අපි මුලින්ම බෙදුවා කුසල ත්‍රිකේ පළවෙනි පදේ තමයි කුසල ධම්මා. දෙවෙනි පදේ තමයි අකුසල ධම්මා. තුන්වෙනි පදේ තමයි අභ්‍යාකතා ධම්මා. හැබැයි අපි දන්නවා මේ කුසල පදේ ගත්තාම එතන නාම පද කියලාත් අපි කොටසකට කැඩුවා නේද? එතකොට නාම ධර්ම කියලාත් වෙනම කොටසක් තියෙනවා. ඒ කියන්නේ නාම ධර්ම කියලා කියන්නේ චිත්ත චෛතසික නිර්වාණ කියන කොටස අපි නාම ධර්ම හැටියට හඳුන්වනවා. ඊට පස්සේ ඒවා කොහොමද මේ මුල් ඒවට සම්බන්ධ වෙන්නේ කියලා අපි ඉගෙන ගන්න කොටස තමයි මේ නාම ධම්මා කියලා කියන්නේ. එතකොට කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාකත ධම්මා, නාම ධම්මා කියලා හතර තියෙන්නේ. දැන් අපිට දැනට තියෙන ඊළඟට කතා කරන්න අභ්‍යාකත ධම්මා කියන එක තමයි කතා කරන්න තියෙන්නේ. එතනදිත් අභ්‍යාගත ධර්මයත් අර මූල වාරය ගත්තාම ණය ක්‍රම 4කට විග්‍රහ වෙනවා. අපි ඔය දැන් කතා කරා වගේ. මොනවද මේ ණය ක්‍රම 4? මූල ණය, මූල ණය, මූලක ණය, මූලක ණය කියලා. හරි? එතනදිත් යමක ඒ එකකට යමක 3 බැගින් ලැබෙනවා. මොනවද? මූල යමකය, ඒක මූල යමකය, අඤ්ඤමඤ්ඤ මූල යමකය කියලා. එහෙමනම් එතනත් අපිට අභ්‍යාගත පදයටත් ඔය ආකාරයෙන්ම යමක 12ක් ලැබෙනවා. එතකොට දැන් අපි මුලින්ම බලන්න ඕනේ මොනවද මේ අභ්‍යාගත ධම්ම කියලා කියන්නේ කියලා. කාට හරි කියන්න පුළුවන් මේ මොනවද මේ අභ්‍යාගත ධම්ම කියන එකේ දල තේරුම? අපි දෙයාර්ථ වලට යන්නේ නැතුව දල තේරුම. ඇයි මේකට අභ්‍යාගත කියලා කියන්නේ? කාට හරි කියන්න පුළුවන්ද? ඇයි අපි අභ්‍යාගත කියලා වචනය කියන්නේ? අභ්‍යාගත ධම්ම හැටියට හඳුන්වනකොට කොයි විදිහට අපිට මේ වචනය නිර්වචනය කරන්න පුළුවන්? ශ්‍රීමති මාත්මේ විපාක සහ ක්‍රියානේ. ඒ කුසලත් නොවන අකුසලත් නොවන ධර්මතාවලට ඒ කියන්නේ විපාක ක්‍රියා සහ රූප. ඔව්. එතකොට ඒ විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. ඒ කියන්නේ අභ්‍යාගත කියලා කියන්නේ භ්‍යාකත කියලා කියන්නේ කියන අර්ථයෙන්. එතකොට අභ්‍යාකත කියලා කියන්නේ කුසල කියලා කියන්නත් බෑ, අකුසල කියලා කියන්නත් බැරි නම් අපි ඒකට කියනවා අභ්‍යාකතයි කියලා. හරි? එතකොට එහෙම කියන්න බැරි, කුසල කියලා කියන්නත් බැරි, අකුසල කියලා කියන්න බැරි ධර්මතා ටිකක් තමයි අර ශ්‍රීමති මහත්මියත් කිව්වේ. ඒ තමයි විපාක ගැන කියනකොට අපිට කියන්න බෑ ඒක කුසලයක් අකුසලයක් කියලා. ඒක කුසලයක විපාකයක් වෙන්න පුළුවන්. අකුසලයක විපාකයක් වෙන්න පුළුවන්. නමුත් ඒවා කුසල් හෝ අකුසල් වෙන්නේ නැහැ. ඒකයි අපි අර අහේතුක සිත් ගැන කියනකොට හරිය පරිස්සම් වෙන්න ඕනේ වචන පාවිච්චි කරන්න. දැන් අපි දන්නවා අහේතුක සිත් ගත්තාම දැන් අපි කියනවා අහේතුක අකුසල විපාක චක්කු විඥාන සිත. එතන අකුසල විපාක කියන එක කියන්නම ඕනේ. මොකද නැත්තම් අපි කිව්වොත් එහෙම අකුසල අහේතුක අකුසල චක්කු විඥාන සිත කියලා කියන්න බෑ. මොකද චක්කු විඥාන සිතක් අකුසල වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම අපිට කියන්න වෙනවා අකුසල විපාක චක්කු විඥාන සිත කියලා. ඒතකොට මේ විපාකයක්. ඒතකොට මේ විපාක වටෙන්නේ එතකොට අභ්‍යාකත ධර්මෙන්. කුසලත් නෙවෙයි අකුසලත් නෙවෙයි. ඒ වගේම ක්‍රියාසිත ගත්තාම ඒව වැටෙන්නේ එතකොට අභ්‍යාකත ධර්මයක් හැටියට. ඒ වගේම ඒ සිත් එක්ක යෙදෙනවා නම් යම්කිසි චෛතසික ධර්මයෝ, ඒ චෛතසික ධර්මයෝ සියල්ලත් අභ්‍යාකතයි. ඒවා කුසල චෛතසික කියලා කියන්න බෑ, අකුසල චෛතසික කියලා කියන්න බෑ. ඒකයි දැන් අපි බැලුවොත් එහෙම රහතන් වහන්සේ කෙනෙක්ට සිත් පහළ වෙනකොට අපි හිතුවොත් එහෙම රහතන් වහන්සේට අපි කියනවා පහළ වෙන්නේ ජවන් සිත් හැටියට පහළ වෙන්නේ ක්‍රියාසිත කියලා. හරි?
ඒ ක්‍රියාසිතක් පහළ වෙනකොට ඒ වගේ තියෙනවා මේ අලෝභ, අදෝස, අමෝහ කියලා චෛතසික යෙදෙනවා. ඒ ත්‍රි හේතුකව ඒ ක්‍රියාසිත පහළ වෙන. හැබැයි ඒක කුසලයක් නෙවෙයි. මොකද රහතන් වහන්සේට කුසලයක් කරන්න කුසලයේ කියන වචනේ යෙදෙන්නේ නැහැ. මොකද ඒකෙන් කුසලයේ කියලා කියන්නේම ඉෂ්ට විපාක පිණිස විපාක සකස් කරන දෙයක්නේ කුසලයක් කියලා කියන්නේ. කුසල චේතනාවක් කියලා කියන්නේ ඒ චේතනාවෙන් කෙරෙන්නේ ඉෂ්ට විපාකයක් සඳහා කර්ම සකස් කිරීම. ඒ කර්ම සකස් කිරීමක් කරන්නේ නැති හින්දා රහතන් වහන්සේ අපි ඒ ජවන් සිත් වලට කියනවා ක්‍රියාසිත කියලා. එතකොට දැන් ඒ වගේ අවස්ථාවලදීත් මේ අලෝභ, අදෝස, අමෝහ කියනවා යෙදෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම කාමාවචර මහා විපාක සිත් 8ක් අපි දන්නවනේ. සෝමනස්ස සහගත, ඥාන සම්ප්‍රයුක්ත, අසංකාරික සිත කියලා කාමාවචර විපාක සිතක් තියෙනවා. අපි චිත්ත වීතිවල එනකොට හුඟක් වෙලාවට අපිට ඒක මේ තදාරම්මන සිතේ යෙදෙන විදිහට අපි ඉගෙන ගන්නවා. ඒ වගේම ප්‍රතිසන්දියේ ලැබෙනවා. එතකොට අන්න ඒ අවස්ථාවලදීත් මේ අලෝභ, අදෝස, අමෝහ කියනවා ඒ සිත්වලක් තියෙනවා. එහෙමනම් මේක කුසලම විතරක් නෙවෙයි මේ අලෝභ, අදෝස, අමෝහ කියන ඒ චෛතසික ධර්මියෝ කුසල මූල විතරක්ම නෙවෙයි. ඒවා අව්‍යාකෘත සිත්වලත් යෙදෙන හින්දා අපි ඒවට කියනවා අව්‍යාකෘත මූලත් වෙනවා කියලා. ඒ පොදුවේ ගත්තාම අපි කියනවා ඒකයි අපි අලෝභ, අදෝස, අමෝහ කියන ඒවට සෝබන චෛතසික කියලා කියන්නේ. ඒ වගේම අනිකුත් චෛතසික ගත්තම් දැන් කුසල සිත්වල යෙදෙන චෛතසික ධර්ම ඒ නමින්ම වෙන ආකාරයකින් ක්‍රියාසිත්වල යෙදෙනවා රහතන් වහන්සේගේ. ඒක නිසා අපි ඒ කුසල චෛතසික කියලා පොදුවේ කියන්නේ නැතුව අපි කියනවා සෝබන චෛතසික කියලා. ඒයි සෝබන කියලා කියන්නේ ඒවා කුසල් සිත්වලත් යෙදෙනවා, ඒවා ක්‍රියාසිත්වලත් යෙදෙනවා. ඒකින්ද අපි කියනවා සෝබන කියලා. ඒ කියන්නේ අසෝබන නෙවෙයි. ඒවා සෝබන හොඳ චෛතසික. ඒක තමයි එතකොට අපිට පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. එතකොට දැන් අපිට ධම්මසංගණී ප්‍රකරණයේදී තිකමාතිකා කතා කරනකොට තියෙනවා කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාකතා ධම්මා කියලා කොටස් තුනක් අපි කතා කරනවා. ඉතින් කුසල ධම්මා කියනකොට අපි කියනවා කුසල් සිත් 21යි, කුසල් සිත් 21 හා යෙදෙන චෛතසික 38යි. තමයි කුසල ධර්ම කියලා කියන්නේ. ඊළඟට අපි කියන අකුසල ධම්මා. අකුසල ධම්මා කියනකොට අපි කියනවා අකුසල් සිත් 12යි ඒ සමග යෙදෙන චෛතසික ධර්ම 27යි. ඒවා අකුසල ධර්ම කියලා කියනවා. ඊට පස්සේ අභ්‍යාකතා ධම්මා කියනකොට ඔන්න අපිට කියන්න වෙනවා මොනවද එතකොට විපාක සිත් ගැන කතා කරන්න වෙනවා, ක්‍රියා සිත් ගැන කතා කරන්න වෙනවා, ඒ වගේම රූප ධර්ම ගැන කතා කරන්න වෙනවා. හරි? ඒ වගේම නිර්වාණ ධාතුව ගැනත් අපිට කතා කරන්න වෙනවා. ඒක කුසලයකුත් නෙවෙයි, අකුසලයකුත් නෙවෙයි. ඒක නිසා එතකොට දැන් අපිට කියන්න අපි කතා කරා විපාක සිත් කියන කොටස. එතකොට අපි දන්නවා විපාක සිත් දෙන චෛතසිකත් එතකොට අභ්‍යාකතයි. එතකොට කාටද කියන්න පුළුවන්නේ විපාක ධම්ම කියනකොට අපිට මොනවද ගන්න පුළුවන්නේ කියලා කාට හරි කියන්න පුළුවන්ද? විපාක 32ම ගන්න පුළුවන්නේ. විපාක සිත් 32යි. 36යි. 36 ඒ ඵල සිත් හතර යෙදුනොත් 36යි. එතකොට විපාක ධම්මා කියනකොට කොච්චරක් ගන්න ඕනද සිත්? 36ම ගන්නවද කියලා මට මතක නැහැ. 32 නම් හොඳටම ගන්න බව දන්න. අර හතරක් ගන්නවද කියලා මට මතක නැහැ. 36ම ගන්නවා විපාක. හරි? එතකොට ඒ වගේ දෙන චෛතසික කොච්චරද සම්පූර්ණයෙන්ම? චෛතසික 52ම ගන්න වෙනවනේ කියලා මට හිතේ. ඒවා අකුසල විපාක වල චෛතසික යෙදෙනවද? ගන්න බෑ. චෛතසික 38යි එතකොටනේ. 38යි. 38යි. හරි. බොහොම හොඳයි. එතකොට සිත් හැටියට ගත්තාම අපිට විපාක සිත් 36ක් ලැබෙනවා. ඊට පස්සේ චෛතසික 38ක් ලැබෙනවා. හරි? ඊට පස්සේ අපි ක්‍රියා වලට ගියොත් ක්‍රියා සිත් කීයක් තියෙනවද ඔක්කොම? 20යි. 20ක් තියෙනවා. 20ක් තියෙනවා. හරි. ඊට පස්සේ ඒ ක්‍රියාසිත 20 කොච්චරක් චෛතසික යෙදෙන්න පුළුවන්ද සම්පූර්ණයෙන්ම? ක්‍රියාසිත වල විරතිය අර අනිත්‍යව යෙදෙන්න පුළුවන්. 35ක් යෙදෙන්න පුළුවන් නේ. හරි නේද ඒක? ඔව්. හරි.
හරි හරි. ඔව් ඊට පස්සේ බොහොම හොඳයි මතකයේ හොඳයි. මේ ඊට පස්සේ කියන්න බලන්න රූප කිව්වහම කොච්චරක් අපිට ධර්මතා හම්බ වෙනවද? 28 රූප 28ක් හම්බ වෙනවා. ඊට පස්සේ නිර්වාණය කිව්වහම එකයි. නිර්වාණ ධාතුව එකයි නේ. එතකොට දැන් ඔන්න ඔය ටික තමයි අභ්‍යාකත ධර්ම කියලා කියන්නේ. හරි? එතකොට මගේ ඊළඟ ප්‍රශ්නය තමයි අභ්‍යාකත මූල කියලා කියන්නේ මොනවද? අලෝභ ආදේශ අමෝහම. මොන වගේ දෙනද? විපාක සිත්වල ක්‍රියා සිත්වල යෙදෙන. විපාක සිත්වලත් ක්‍රියා සිත්වලත් යෙදෙන අලෝභ අදෝස අමෝහ කියන ඒ ටික තමයි අභ්‍යාකත මූල කියලා කියන්නේ. හරි? එතකොට මෙතනදී අර විදිහටමයි යන්නේ. දැන් අපි එනවා මේ යමකේට. එතකොට කාටද කියන්න පුළුවන්නේ මේ 25 කියන්නේ මොන යමකේද කියලා කියන්න පුළුවන් කාටද? අව්‍යාකෘත පදේ මූලනයේ මූල යමකය. හරි. අපි මූල වාරයේ කියලාත් අපිට ඕනනම් අව්‍යාකෘත දෙකක් දාන්න පුළුවන්. මූල වාරයේ මූලනයේ මූල යමකයනේ. හරියටම හරි. එතකොට ඊළඟ යමකේ වෙන්නේ මොකද්ද? ඒකම එතකොට ඒක මූල යමකය වෙනවනේ. අව්‍යාකෘත පදේ මූල වාරයේ මූලනයේ ඒක මූල යමක ඒක මූලක යමකය වෙනවා. ඒක මූල යමකය. ඊළඟ එක තුන්වෙනි එකෙන්නේ එතකොට අභ්‍යාකත පදේ මූල වාරයේ මූලනයේ අඤ්ඤමඤ්ඤ මූල යමකය. අඤ්ඤමඤ්ඤ මූල යමකය. හරි. බොහොම හොඳයි. දැන් ස්ට්‍රක්චර් එක ඔලුවට වැටලා තියෙන්නේ. හරි. දැන් අපි මේ පළවෙනි එක කරමු. ඊට පස්සේ අපි ඊටු ටික හෝම්වර්ක් කරමු. දැන් දවස් කීපයක් තියෙනවානේ. එතකොට දැන් බලන්න පළවෙනි එක. යේකේචි අභ්‍යාකතා ධම්මා. දැන් ගැමුණු මහත්මයා කියන්න බලන්න මේ දැන් මම පුච්චාව මහන්නම්කෝ. අනුලෝම පුච්චාව යේකේචි අභ්‍යාකතා ධම්මා සබ්බේතේ අභ්‍යාකත මූලාති. හරි? එතකොට මේකේ තේරුම තමයි යම් කිසි අභ්‍යාකත ධර්මයෝ වෙද්ද ඒ සියල්ල අභ්‍යාකත මූලද කියලා අහන්නේ. හරි? එතකොට මේ යේකේචි අභ්‍යාකතා ධම්මා කියන එක තමයි මේකේ සම්නිට්ඨානෙ. සබ්බේතේ අභ්‍යාකත මූලා කියන එක ප්‍රශ්නේ. හරි? එතකොට මේකේ සම්නිට්ඨානය කියන මේ යේකේචි අභ්‍යාකතා ධම්මා කියන එකේ අභිධේයාර්ථ මොනවද? කියන්න පුළුවන්ද ඔබතුමාට? විපාක සිත් අපි ගැමුණු මහත්මයාට යමු. ඔබතුමා ඉන්නවද? ගැමුණු මහත්මයා ඉන්නවද? නෑ වගේ නේද? මහත්මයා මේ ෆොටෝ එක නැති වුණා. මයික් අන්මියුට් වෙලා තියෙන්නේ. හරි කියන්න. අපිට ඇහෙන්නේ නැහැ නේ. අපිට ඇහෙන්නේ නැහැ. හොඳයි එහෙමනම් අපි යනවා මේ චිරස්ත්‍රි මහත්මියට. කියන්න. යේකේචි අභ්‍යාකතා ධම්මා කියන එකේ අභිධේයාර්ථ. අව්‍යාකතා ධම්මා වල විපාක සිත් 37යි 36යි විපාක සිත් 36යි චෛතසික 38යි රූප 28යි නිර්වාණයි. තව කොටසක් අඩු වුණා නේද? අපි අභ්‍යාකත ක්‍රියාසිත 20. ක්‍රියාසිත 20යි ඒකත් එක්ක තියෙන චෛතසික 35යි. 35යි. ක්‍රියාසිතරයේ දෙන චෛතසික 35යි නේද? හොඳයි. ඒතකොට පොදුවේ ගත්තාම අපිට චෛතසික 38ක් කියලා කියන්න පුළුවන්. නමුත් අපි අර ක්‍රියාසිතරයේ දෙනකොට 35යි කියන එක හිතේ තියාගන්න වෙනවා. හරි? එතකොට ඒ සියල්ල අභ්‍යාකත මූලද? ඒ ඔය කිව්ව ඊට පස්සේ තව තියෙනවානේ. හරි අපි කිව්වේ දැන් මේ විපාක සිතුයි චෛතසිකයි කිව්වා ක්‍රියා සිතුයි චෛතසිකයි කිව්වා තව මොනවද තියෙන්නේ? අභ්‍යාකත ධර්ම කියනකොට රූප 28 රූප 28 තියෙනවා නිර්වාණයක් තියෙනවා නේ. එහෙනම් ඔය ගොඩෙන් අරගෙන අපින් අහන්නේ ඒ සියල්ල අභ්‍යාකත මූලද කියලා අහන්නේ. ඒවා ඔක්කොම අභ්‍යාකත මූල වෙනවද? නෑ. මූල වන්නේ නෑනේ රූප තියෙනවනේ. රූප විතරක් නෙවෙයි. මූල තුනයි තියෙන්නේ. මූල තියෙන්නේ 3යි.
නේද? ඔව්. අභ්‍යාගත මූල ඔව්. තියෙන්නේ 3යි. ඒතකොට තීනේව අභ්‍යාගත මූලානි කියන්නේ ඒකයි නේද? ඔව්. එතකොට ඒ 3 කියලා කිව්වේ ලෝභ ද්වේෂ විපාක සිත්වලත් ඒ වගේම ක්‍රියා සිත්වලත් යෙදෙන ඒ අභ්‍යාගත මූල කිව්ව අලෝභ අදෝ සමෝහ කියන තුන තමයි අභ්‍යාගත මූල කියලා කිව්වේ. එහෙමනම් ඒ තුන තමයි අභ්‍යාගත මූල වෙන්නේ. අවශේෂ ධර්ම ගැන මොකක්ද කියන්න පුළුවන්? ඒවා අභ්‍යාගත ධර්ම වෙනවා. හැබැයි අභ්‍යාගත මූල වෙනවද? මූල වෙන්නේ නැහැ කියලා මූල කියනවා. වෙන්නේ නැහැ. හරි? අන්න එතකොට අපිට උත්තරේ හම්බුණා. ඊට පස්සේ දැන් පටිලෝම ප්‍රශ්නය අහනවා ජීවාපන අභ්‍යාගත මූලා සබ්බේතේ ධම්මා අභ්‍යාගතාති කියලා අහනවා. ඒතකොට මෙතන අහන්නේ යම් වූ අභ්‍යාගත මූල ධර්මයෝ ඇද්ද ඒ සියල්ල අභ්‍යාගත ධර්මයෝද කියලා අහනවා. ඔව්. ඔව් නේද? එතකොට ඒකේ සන්නිට්ඨානේ අවිදේයාර්ථ මොනවද? යේවාපන අභ්‍යාගත මූලා කිව්වම මොනවද මේ මූල තුන. මූල 3යි. නෑ නෑ ඒක හරියට කියන්න ඕනේ. කොහේ මූලද කියලා කියන්න ඕනේ. අව්‍යාකත ධර්මවල ඇති ඔව් ඒ කියන්නේ විපාක සිත් සහ ක්‍රියා සිත් වල තියෙන යෙදෙන මූල තුන තමයි අලෝභ අදෝ සමෝහ කියන මූල තුන තමයි මෙතන සන්නිට්ඨානය වෙන්නේ. එතකොට ඒවා අභ්‍යාකතද කියලා ඇහුවම ඔව් කියන්න වෙනවා. ඒ කියන්නේ මේ සංසේ අවිදේයාර්ථයත් ඒ තුනම තමයි. හරි නේද? එහෙමනම් අනිත් ටිකත් පහසුයි. අර කලින් කරපු හින්දා අපිට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. බැරි වුණොත් අපි සාකච්ඡා කරමු. පොඩ්ඩක් සමා වෙන්න ජයන්ත මහත්තයා. කියන්න. දැන් මේ පදේට අනුව ඒකේචි අභ්‍යාකතා ධම්මා කිව්වහම සබ්බේතේ අභ්‍යාකත මූල මූලාති කිව්වහම අර අහිත්ව සිද්ධාට අයින් කරන්න වෙනව නේද? පොඩ්ඩක් අපෝ කියන්නේ? දැන් මේ විදිහට ගන්නකොට ඒකේචි අභ්‍යාකතා ධම්මා සබ්බේතේ අභ්‍යාකත මූල මූලාති. එතකොට අහිත්ව සිද්ධාට ඇතුළද? ඒවැ මුල් නැහැ. කොහොමත් කුසල මුල් නැහැ. ඔව් දැන් අපි කතා කරනකොට විපාක ක්‍රියා කියලා කතා කරනකොට ඒ ටික අහුවෙනව නේද? ඔව්. 18 අහුවෙනවා. ඔව්. ඉතින් ඒවැ නෑනේ. ඒතර සබ්බේතේ කියලා කියන්න බෑ නේද? මොන 18ද හම්බෙන්නේ? අහේතුක සිද්ධාට. ඒව ගන්න ඒක ගන්න බැයිද කියලා මං ඇහුවේ. නෑ මෙහෙමනේ මේකේ ප්‍රශ්නේ ආපහු අපි හොඳට කල්පනා කරමු. අපි බලමු. හරි. යේකේච අභ්‍යාකතා ධම්මා. යේකේච අභ්‍යාකතා ධම්මා කියලා කියනකොට අපිට ගන්න වෙන්නේ මොනවද? ඒ කියන්නේ විපාක සිත් 36යි. හරි? ඒකී යෙදෙන චෛතසික ධර්ම 38යි. හරි ඊට පස්සේ ක්‍රියාසිත 20යි ඒ වගේ දෙන චෛතසික 38යි රූප 28යි නිර්වාණ ධාතුවයිනේ. හරි? එතකොට අපි අර අතන කිව්ව නේද විපාක සිත් යෙදෙන සිත්වල යෙදෙන චෛතසික 38යි කියලා. ඒ ගත්තේ සම්පූර්ණ චෛතසික ප්‍රමාණයම තමයි ගත්තේ. හැබැයි ඔබතුමිය මතක් කරා වගේ සමහර සිත්වල මූල යෙදෙන්නේ නැහැ. අහේතුක සිත් ගත්තාම දැන් චක්කු විඥාන සිත ගත්තොත් එහෙම අහේතුක අකුසල විපාක ගත්තාම එතන මූල යෙදිලා නැහැ නේ. එතන තියෙන සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 විතරයි. හැබැයි සිත් 15ෙම දැන් ඒක අහේතුක සිත් 15ක් මේ විපාක සිත් වලට අයිති වෙලා තියෙනවනේ. ඒ 15ෙම හේතු 15ෙම නැහැ. 15ෙම හේතු නැහැ. ඒ වගේම අතන ක්‍රියාසිත තුනක් තියෙනවා. ඒ සිත් තුනෙත් හේතු නැහැ. මොනවද? පංචද්වාර ආවර්ජන සිතත්, මනෝද්වාර ආවර්ජන සිතත්, හසිත උත්පාද සිතත්. ඒ තුනෙත් හේතු නැහැ. හැබැයි ඒව අභ්‍යාකත ධර්ම ගොන්නට අපි ගන්නවා. අභිදේයාර්ථ හැටියට ගන්නවා. ඒ සියල්ලෙන්මනේ අහන්නේ මේ අභ්‍යාකත සබ්බේතේ අභ්‍යාකත මූලද කියලානේ අහන්නේ. ඒ සියල්ල අභ්‍යාකත මූලද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට අපි මේකට උත්තරේ ගන්නකොට ගන්නේ ඒ ගොඩක් තිබ්බට ඒ ටික තිබ්බට මේ මුල් සහිත මුල් තියෙන සිත් ටිකේ තියෙන චෛතසික වල තියෙන ඒ මුල් තුන තමයි ගන්න. ඔබතුමී කිව්වාගේ අර වගේ මුල් අපිට ගන්න තැනක් නැහැ එතන. මුල් නැති හින්දා. එතකොට මේක අභ්‍යාකත මූල 3යි කියලා කියන්නේ ඒ අර අභ්‍යාකත මූල යෙදිලා තියෙන සිත්වල ඒ මුල් තමයි මෙතන
මේ අභ්‍යාගත මූලානි කියලා ගන්නෙ. අවශේෂය ගත්තාම අර අහේතුක ධර්මත් අයින් වෙනවා. හරි? අහේතුක ධර්ම කියන්නේ අහේතුක සිත් විපාක සිත් ආරම්භයත් ඔක්කොමත් එක්ක අවශේෂ ධර්ම මුල් තුන ඇරුණාම ඉතිරි කොටස් සේරම අභ්‍යාගත ධර්මයි. හැබැයි අභ්‍යාගත මූල නෙවෙයි. එතකොට උත්තරයට ගැලපෙනව නේද? අපිට එහෙම හිතුවත් නේද? ඔව් ඔව් එහෙම හිතුවත් ගැලපෙනවා. හැබැයි අර විදිහේ මතු කරලා ගත්ත එක හොඳයි. මොකද අභ්‍යාකතා ධම්මා කියන හැම එකේම මූල නැහැ කියන එක අපිට එතකොට තේරෙනවා. දැන් අපි මෙච්චර කල් කුසල අකුසල කියලා කිව්වොත් තැන් දෙකේම අනිවාර්යයෙන්ම අකුසල කිව්වම එක මුලක් හරි තියෙනවා. කුසල් කිව්වම අඩුම ගානේ මුල් දෙකක් තියෙනවා. ඒ සිතක යෙදෙන. හැබැයි දැන් මෙතන අභ්‍යාකත කියලා කිව්වම අභ්‍යාකත හේතු තුනම යෙදෙන ධර්මත් තියෙනවා. අභ්‍යාගත හේතු දෙකක් යෙදෙන ධර්මත් තියෙනවා. අභ්‍යාගත හේතු නොයෙදෙන ධර්මත් තියෙනවා. මොකද අපි ගත්තාම අහේතුක සිත්වල යෙදෙන්නෙත් නැහැ. ඒ වගේම රූප 28 යෙදෙන්නෙත් නැහැ. නිර්වාණ ධාතුවෙත් යෙදෙන්නේ නැහැ. එහෙමනම් අපිට ඒ වෙනස අපි දැනගන්න ඕනේ. ප්‍රශ්නේ මතු කරපෙක ගොඩක් හොඳයි. කොම්පින්. ඔව් අවශේෂා කියන්නේ ඒ ටිකනේ. අවශේෂා කියන්නේ ඔක්කොම ටික රූප ධර්ම නිර්වාණය එසේ. රූපයි නිර්වාණයයි අහේතුක සිත් 18යි. ඔව් ඒකයි අපි අර සන්නිට්ඨානයට තියෙන කරුණු ටික ඔක්කොම ලිස්ට් කරාම ඒ ලිස්ට් එකෙන් කොටසක් තමයි අයින් කරලා අපි ගන්න. මේ අභ්‍යාගත මූල තුන තමයි ඒ ලිස්ට් එකෙන් අයින් කරලා ගන්න. ඊටු ටික ඔක්කොම අභ්‍යාගත ධර්ම තමයි. හැබැයි ඒවා අභ්‍යාගත මූල නෙවෙයි. ඒ විදිහට එතකොට වෙන් වෙලා එනවා. හරි නේද එතකොට? ඔව් හරි මහත්තයා හරි. හරි. එතකොට අපි පටිලෝමයත් අපි කරා. මේ එහෙමනම් අපිට බාර ගන්න වෙනවා ප්‍රශ්න ටිකක්. ගැවුණු මහත්තයා ඉන්නවද? ලබන සතිය කරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. ගැවුණු මහත්තයා ඉන්නව නේද? ඇහෙන්නේ නැහැ. හොඳයි. කතා කරන්න බැරිද දන්නේ මහත්තයා ඉන්නවා මං හිතන්නේ. අඩු වෙලා නැහැ කවුරුවත්. කවුරුත් අඩු වෙලා නැහැ නේද? එහෙමනම් අපිට තියෙනවා මෙතන ප්‍රශ්න කීයක් තියෙනවද? 13ක් තියෙනවා. ප්‍රශ්න 13ක් තියෙනවා. නෑනේ 13ක් තියෙන විදියක් නෑ නේද? මම එකක් කරා 12යි ඔක්කොම තියෙන්නේ. එතකොට 11යි තියෙන්නේ. අපි දෙක බෙදාගමුද? අපි මේ එක බෙදාගෙන ගිහිල්ලා එහෙම ගමු. ඒකාන්තයක් එහෙනම් 26. හරි? ඕකේ. හරි. එතකොට හේමන්තා මහත්මිය 27. හේමන්තා මහත්මිය 27. හරි? හේමන්තා මහත්මිය අහගෙන ඉන්නේ? හරි. ඔව් හරි. එතකොට ලක්ෂ්මී මහත්මිය 28. හොඳයි. හරි. ඊළඟට කාන්තියක් කිව්වේ නැහැ නේද? 29. මට 26 දුන්නා. දුන්නා. රයිට්. එහෙනම් 29 කාටද යන්නේ? චිරශ්‍රී මහත්මියට? චිරශ්‍රී මහත්මිය? හොඳයි ජයන්ත මහත්මිය. 29. හරි. 30 දෙනවා ශ්‍රීමති මහත්මියට ටිකක් දුන්නාද මන් නැහනේ. නෑ මහත්තයා මම 30 ගන්නම්. නීත මහත්මියටත් එකක් දෙන්න අපි කියන්න. හරි. 31 දෙනවා නීතා මහත්මියට. හොඳයි. හරි? හොඳයි. 32 දෙනවා ගැවුණු මහත්මයාට. ඇහෙනවද? රෙකෝඩින් එක තමයි අහන්න වෙන්නේ. මේ 32කටත් ලෑස්ති වෙලා එන්න මේ ශ්‍රීමති මහත්මිය හදිසිය හරි ගැවුණු මහත්මයාට ඇහුණ නැත්නම් 33 දෙනවා. දැන් කාටවත් හරි දුන්නේ නැති කෙනෙක් ඉන්නවද? ඒ ඔක්කොම එකපාරට කරන්න පුළුවන්. ජයන්ත මහත්මිය තමයි දුන්නේ නැත්තේ. 12. මම ඔක්කොම කරනවා. හැම එකක්ම කරනවා. නෑ මං කියන්නේ එක ලෙසන් එකකින් කරන්න පුළුවන්ද කියලා මං අහන්නේ. වෙනද කරේ නෑ නේද? වෙනද කරේ නෑ. දැන් අර ස්ට්‍රක්චර් එකමනේ. පුළුවන් කරන්න එකයි. ආහිනම් මං 33ක් කර හොඳයි 33 නම් කාර්යයක් ගන්න. හරි. 34 කවුද ගන්නෙ? ශ්‍රීමති මහත්මියට දෙමු එක. කරන්න. ලක්ෂ්මී මහත්මිය 34. ඊට පස්සේ තව දෙකක් තියෙනවා. 35 හේමන්තට දෙමු. හේමන්තා මහත්මිය 35 පුළුවන්නේ. හරි. 36 මම ගන්නම්. 36 මම ගන්නම් ජයන්ත මහත්මිය. චිරස් මහත්මිය දා හොඳයි. බොහොම පිං. එහෙමනම් අපි පුළුවන් තරම් කරන්න බලමු. ඒතකොට මේ 36න් ඇත්තටම මේ මුල් පද තුන ඉවර වෙනවා.
ඊට පස්සේ නාම පද ටික තියෙන අපි බලමු පුළුවන් හැටියෙන් කරමු වෙලාව තියෙන ඉතින් වැරද්දකනාවට අපිට කියලා දෙනවනේ කමක් නැහැ. ඉතින් දැන් අද මාගට කරේ. ඔව් එහෙම තමයි අපි සාකච්ඡා කරගෙන යමු එකම දේ මේක ආසාවෙන් කරන්න තියෙනවා නම් තමයි ඒක ලොකුම දේ ස්ට්‍රෙස් එකක් දාගන්න එපා ස්ට්‍රෙස් එකක් දාගන්න එපා බැරි නම් ප්‍රශ්නයක් නැහැ අපි මුලින් ඉඳන් පැහැදිලි කරගෙන යමු අපි ඔක්කොම එහෙම තමයි පටන් ගන්න. දැන් මේකේ හැම වෙලෙම අහලා දැන් ප්‍රශ්නයක් අහලා ඊට පස්සේ අර නැති ඒවත් ලියන්න ඕනේ නේද මේ උත්තරේ ලියනකොට. ඔව් ලියන්න වෙනවා මොකද අර අපි ඒක හින්දා තමයි අපි අර අභිදේයාර්ථ අපි මුලින්ම සම්නිට්ඨානේ හොයාගන්නේ. ඔව් ඒක තමයි මම සම්නිට්ඨානේ හොයාගත්තට පස්සේ සංසේර නොගැලපෙන ටිකත් කියන්න වෙනවා. අහවල් දේ සංසේර ගැලපෙන්නේ නැහැ කියලා. ඒක තමයි. ඒ ස්ට්‍රක්චර් එක තේරුම් ගත්තාම හොඳයි. මොකද ශ්‍රීමති මහත්මිය ඔව් ඒ මහත්තයා සමහර වෙලාවට අනුලෝම සංසයම නිමෙයි පටලොම් පුච්චාව වෙන්නේ නේද? සමහර තැන්වල වෙනස් වෙනවා නේද? වෙනස් වෙනවා. බලන්න අර ඒක මූලේන මේ කියලා ගන්නකොට ඒක මූලේන මොකද්ද අපි ගන්න ඒවා පන අභ්‍යාකතා ධම්මා ඒක මූලේන ඒක මූලක අන්න හරි ඒ විදිහට ගන්නකොට එතකොට වෙනස් වෙනවා. මොකද ඒක මූල කියලා වෙනකොට සමහර විට නෙමෙයි එතකොට අර චිත්තජ රූප ටිකකුත් එනවනේ. ඔව්. ඒවා මේ කුසල හෝ අකුසල හෝ අභ්‍යාකත වෙන්නේ නැහැ. ඔව් ඒක තමයි. මේ අභ්‍යාකත වෙනවා නමුත් කුසල හෝ අකුසල වෙන්නේ නැහැ. ඔව්. අන්න ඒ විදිහට ගන්න වෙනවා. ඒකෝර දැන් හොඳයි මතක් කරපෙක දැන් මේ අව්‍යාකෘත මූල වලින් ඒක මූල වෙන ධර්ම ගත්තොත් එතනට අපි රූප ටිකත් එනවනේ. නේද? ඒක අභ්‍යාකත වෙනවා. ඔව්. හැබැයි ඒක කුසලද කියලා අහනකොට කුසල නෙවෙයි කියලා අපි කියනවා. හරි ඒක එහෙම එකක් තියෙනවා මේකේ. එතකොට මේ කොටසට එනකොට අභ්‍යාකත කොටසට එනකොට චිත්තජ රූප ගැන ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඔව්. කලින් වගේ නෙවෙයි. එහෙම අහන්නෙත් නෑ නේද මහත්තයා? ඒ හැම කුසලද කියලා අහන්නේ නේද? ඒ හැම අව්‍යාකෘතද කියලා නේද අහන්නේ? අහන්නේ අභ්‍යාකෘතද කියලා. එතකොට ඒකට උත්තරේටත් ඒකම එනවනේ. ඔව්. ඒකේ වෙනස. අර කලින් ආවේ නෑ උත්තරේට. ඒක අයින් කරලායි කිව්වේ. ඔව්. හොඳයි මතු කරපේක. එහෙමනම් අපි අද දවසට සාකච්ඡාව නිමා කරමු. දෙවියන්ටත් පින් දෙමු අපි. හොඳයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සාදු 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 එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි අපි නැවත වරක් හම්බ වෙමු පින් ජයන්ත මහත්මයා පින්නවතුමාට අනුමෝදන් සාත් තෙරුවන් අපි වර්ධන යන අධිගින යනවා වගේ පුදුම උත්සාහයක් කරගෙන බොහොම අපේ හොඳයි තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා